26 වෙනි ප්‍රශ්නය. එක එකෙහි විස්කම්භයේ D වූ දිග L වූ එක්තරා ලෝහයකින් සාදන ලද සරසම කම්බි 9ක් සමාන්තරගතව සම්බන්ධ කර තනි ප්‍රතිරෝධකයක් සාදා ඇත. මෙම ප්‍රතිරෝධකෙහි ප්‍රතිරෝධකතා එම ලෝහයෙන්ම සාදන ලද දිග L විස්කම්භයේ කැපිටල් D වූ තනි කම්බියක ප්‍රතිරෝධයට සමාන නම් කැපිටල් D සමාන වන්නේ. එතකොට ප්‍රශ්නේ කියනවා මෙන්න මෙවැනි දිග කැපිටල් L විස්කම්භයේ සිම්පල් D වන කම්බි 9ක් සමාන්තරගතව හයි කරලා තියෙන්නේ. එහෙමනම් අපි දන්නවා දරුවෝ R සමානයි rho L යට A. එතකොට R සමානයි rho L A කියන්නේ pi R වර්ගය. pi D බෙදීම 2 වර්ගය. මෙවැනි කම්බි 9ක් සමාන්තරගතව සම්බන්ධ කෙරුවා නම් එතකොට එකක ප්‍රතිරෝධයෙන් 9න් බෙදපුවාම තමයි සමක ප්‍රතිරෝධය ලැබෙන්නේ. මේ සමාන්තරගත කම්බි 9 සමක ප්‍රතිරෝධය. මේ සමාන්තරගත කම්බි 9 සමක ප්‍රතිරෝධයට සමාන තනි කම්බියක් තියෙනවා. එයාගේ දිග Lම තමයි. එතකොට pi හැබැයි හරස් කඩ විස්කම්භයේ කැපිටල් D බෙදීම 2 වර්ගය. එතකොට rho L යට A. එහෙනම් මේ රොයල් පදයට මේ රොයල් පදේ කැපෙනවා. pi කියන සාධකයේ සුළු වෙලා යනවා. 2 වර්ගයේ සුළු වෙලා යනවා. මේක සුළු කරගත්තොත් මට 9 කියන්නේ 3 දෙවෙනි බලය. එහෙනම් 1යට 2යි D ගේ 3යි D ගේ 3යි D ගේ දෙවෙනි බලය සමානයි 1යට D ගේ දෙවෙනි බලය. මේක මේ පැත්තට වැඩි කරුවොත් ඔයාලට ලැබෙනවා කැපිටල් D සමානයි 3යි සිම්පල් D. එහෙනම් කැපිටල් D සමාන වෙන්න ඕනේ සිම්පල් D වගේ 3 ගුණයකට. කැපිටල් D සමානයි 3යි සිම්පල් D. එතකොට මේකේ නිවර්දි වර්ණය වන්නේ 2 3යි D ට සමාන වූ විටයි. ඊගාව ප්‍රශ්නය. මෙන්න තලය තුලට පවතින චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. තලය තුලට පවතින චුම්බක ක්ෂේත්‍රයක්. මේ චුම්බක ක්ෂේත්‍රය තුල ධාරාව ගෙන යන සන්නායක දෙකක් තියලා තියෙනවා. එකක් මේ සන්නායකය A B. එහෙනම් ඒ තුල කැපිටල් I ධාරාවක් ගමන් කරනවා. ඒ තුල I ධාරාවක් ගමන් කරනවා. දෙවෙනි සන්නායකයේ තියෙන්නේ මෙන්න මෙහෙම. දෙවෙනි සන්නායකයේ තියෙන්නේ නමලා. හැබැයි සන්නායකයේ තියෙන්නේ තලයේ මත, චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ තලයට ලම්බකව. මෙන්න මෙවැනි ආකාරයට විවිධ හැඩවලට නමලා සන්නායකයේ තිබ්බොත් ගොඩනැගෙන චුම්බක බලය ගැන කතා කරනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය ලබා ගන්න. එහෙනම් AB ගැන ප්‍රශ්නයක් නැහැ අපිට. AB ගැන ප්‍රශ්නයක් නැහැ. AB සරල රේඛයයි. ඒක එහෙමම තියෙනවා. එතකොට C ලක්ෂ්‍යත් D ලක්ෂ්‍යත් යා කරන සරල රේඛීය සන්නායකය තමයි මේ නමලා තියෙන සන්නායකයේ වෙනුවට අපිට යොදා ගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ තවත් සන්නායකයක් ඒ තුලිනොත් ධාරාවක් ගමන් කරනවා. දැන් මේක එකට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙම සම්බන්ධ කරලා තියෙන්නේ එකම ලක්ෂයකට. එතකොට ප්‍රශ්නේ කතා කරන්නේ AOC සමානයි AOC සමානයි BOD වන පරිදි සකසා ඇති සමාන දිගින් යුතු AO OB CO සහ OD කම්බි කොටස් සහිත සැකැස්මක් රූපයේ දක්වා ඇති දිශාවන් ඔස්සේ I ධාරාවක් රැගෙන යයි. රූපයේ පෙන්වා ඇති පරිදි චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව මෙම සැකැස්ම තැබූ විට චුම්බක ක්ෂේත්‍රය නිසා දැන් එතකොට බලන්න ධාරාව තියෙන්නේ මේ අතට. එක් අක්ෂයේ ධන පැත්තට ධාරාව යනවා. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන තලය තුලට ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දැම්මොත්
මේ දෙන්නම මත චුම්බක බලයක් හැදෙනවා ඉහළ දෙසට. උත්තර ටික බලමු. කඩදාසියේ තලය ඔස්සේ ඉහළ දිශාවට සංප්‍රයුක්ත බලයක් අත්විඳී පැහැදිලි. එහෙනම් පළවෙනි වර්ණය නිවැරදි. ඒක තමයි වෙන්නත් ඕනේ. පළවෙනි උත්තරේ නිවැරදි. 27 වෙනි ප්‍රශ්නයේ පිළිතුර 1. අපි කතා කරන්න හදන්නේ 28 වෙනි ප්‍රශ්නේ. ඒ රූපේ පෙන්වැදි තරංගාකෘතිය. පුතේ ඒ රූපය කියන්නේ මේක. මේ තරංග ආකෘතිය පහත දක්වා ඇති PQR සහ S පරිපථවල අර පෙන්වන තියෙන PQRS පරිපථ ටික A හා B ප්‍රධාන අග්‍රයන් හරහා යොදා ඇත. එතකොට AB අග්‍ර අතරට තමයි ඔය කියන සංඥාව ලබා දෙන්නේ. ඩයෝඩ හරහා විභව බැස්ම නොසලකා හැරිය හැකි නම් ප්‍රධාන තරංගාකෘතිය බලපෑමකින් තොරව ගමන් කරයි. පුතේ ප්‍රධාන තරංගාකෘතිය බලපෑමකින් තොරව ගමන් කරනවා කියන්නේ ප්‍රතිදානයත් ප්‍රදානය වගේම ලැබෙනවා. මේ තියෙන එකම එහා පැත්තේ ප්‍රතිදාන ලෙස ලබා ගන්න ඕනේ. එහෙමනම් අපි පළවෙනි රූපයට ගියොත් මෙන්න මෙතෙන්ට ඔය තරංගාකෘතිය ලබා දුන්නොත් මේ දියෝඩ දෙක එකිනෙකට මුහුණලා සයිව් කරලා තියෙන නිසා එක ඩයෝඩ් එකක් පෙර නැඹුරු වෙනවායි කියන්නේ අනිත් ඩයෝඩ් එක පසු නැඹුරු වෙනවා. එහෙමනම් මේ අතුලෙන් කරන්ට් එකක් යන්නේ. ඒ අතුලෙන් කරන්ට් එකක් යන්නේ නැහැයි කියන්නේ මෙතෙන්ට අපිට භාරය තුලින් ධාරාවක් ලැබෙන්නේ නැහැයි කියන එක. ඒක නිසා මේක වැරදි. අපි දෙවෙනි අවස්ථාවට ගියොත් මෙන්න අපේ සංඥා ජනකයට හයි කරනවා. එතකොට පළවෙනි අර්ධයේදී ඩයෝඩ් දෙකම පෙර නැඹුරුවේ. එහෙනම් මෙතන තියෙන භාරය හරහා ඔය තියෙන අතර කරන්ට් එක යනවා. හැබැයි දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි අවස්ථාවේදී පසු නැඹුරු වෙනවා. ඩයෝඩ් දෙක පසු නැඹුරු වුණොත් මේ හරහා විභවාන්තරයක් හිටින්නේ නැහැ. ඩයෝඩ් හරහා විභවාන්තරයක් හිටියට. එහෙනම් මේ P Q කියන එකත් වැරදි. ඊගාට අපි යනවා R කියන අවස්ථාවට. R කියන එකේ හොඳට බලන්න AB අතරට ඔය කියන සංඥාව හයි කරුවොත් ධන අර්ධයේදී මේ ඩයෝඩ් එක පෙර නැඹුරු වෙනවා. එහෙනම් මේ හරහා ගිහිල්ලා භාරය හරහා ඒ අතර ධාරාව යනවා. ඍණාර්ධයේදී උඩින් තියෙන ඩයෝඩ් එක පසු නැඹුරු වුණාට යටින් තියෙන ඩයෝඩ් එක පෙර නැඹුරු නිසා ඒ භාරය හරහා උඩට ධාරාව ගිහිල්ලා මෙහෙම යනවා. එහෙනම් R වල ප්‍රතිදානය ප්‍රදානයට සමානයි. මෙන්න මේ S කියන අවස්ථාවට ගියොත් S කියන අවස්ථාවේ අපි මෙතන සංඥාව හයි කරනවා. සංඥාව හයි කරපු ගමන් මේ ඩයෝඩ් එක පෙර නැඹුරු වෙලා මේක ලුහුවත් වෙනවා. ඍණාර්ධයේදී මේ ඩයෝඩ් එක පෙර නැඹුරු වෙලා මේක ලුහුවත් වෙනවා. එහෙනම් මේ හරහා විභවාන්තරයක් ලැබෙන්නේ නැහැ. එතකොට S වැරදි. ප්‍රතිදානය ප්‍රදානය හා සමානව ලබා ගන්න පුළුවන් R කියන පරිපතේ විතරයි. R කියන එක පමණක් සටහන් කරන්නේ තුන්වෙනි උත්තරේ. එහෙනම් නිවැරදි වර්ණය 3. 29 වෙනි ප්‍රශ්නය. රූපේ දැක්වෙන පරිදි ස්කන්ධයේ M1 හා M2 වන ළමයි දෙදෙනෙක් ඕ ගුරුත්ව කේන්ද්‍රයේ සමතුලිත කර ඇත. ඒ වචනය වැදගත්. එතකොට මේ දණ්ඩ වේදිකාව සමතුලිත කරලා තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයෙන්. එහෙනම් එතනින් එන අභිලම් ප්‍රතික්‍රියාව සහ බර කියන දෙන්නම ලකුණු කරන්න ඕනේ නැහැ. දැන් අපේ අරමුණ තියෙන්නේ ඒවට ගූර්ණ ගන්න. සමතුලිතව සිටින ඕ ගුරුත්ව කේන්ද්‍රයෙන් සමතුලිත කර ඇති ඒකාකාර දණ්ඩක් මත සමතුලිතව සිටි. දණ්ඩක ළමයි හිටියේ කොහොමද කියලා හිතන්න යන්න එපා. ඒක ලෑල්ලක් වේදිකාවක් කියලා හිතන්න. කොහොම හරි ඒගොල්ලෝ ඉන්නවනේ. ඉන්පසු දණ්ඩ තිරස් සමතුලිතතාවයේ පවත්වා ගනිමින් ඔවුන් දණ්ඩ මත පිළිවෙලින් V1 හා V2 නියත වේගවලින් එකවරම චලිත වීමට පටන් ගනී. එතකොට අපි හිතමු මෙයා ඉවතට යනවා කියලා. මෙයා V1 වේගයෙන් යනවා. මෙයා V2 වේගයෙන් යනවා. ප්‍රශ්නේ කියන්නේ V1 සහ V2 නියත වේගවලින් එකවරම චලිත වීමට පටන් ගනී. අපිට තාම දිශාවක් ගැන කියන්න නැති නිසා අපි ඔහොම හිතමු. එතකොට අපෙන් අහනවා ළමයි දෙදෙනාගේ චලිතය පිළිබඳව කර ඇති පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඕනෑම ටී කාලයකදී සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා. ඒ කියන්නේ මේ ළමයි එහෙට මෙහෙට ගියා කියලා මේක කැරකෙන්න බෑ.
කැරකෙන්නේ නැහැ කියන්නේ ගූර්ණ සමාන වෙන්න ඕනේ. ගූර්ණ සමාන වෙන්න ඕනේ. ඒතකොට ප්‍රශ්නේ කියන්නේ පළවෙනි වගන්තිය කියනවා ඒ කියන වගන්තිය කියනවා ඔවුන් සෑම විටම විරුද්ධ දිශාව ඔස්සේ ගමන් කළ යුතුය. ඕනේ පුතේ පැහැදිලි. මෙයා දකුණට ගිහිල්ලා මෙයාත් දකුණට ගියොත් මේක පෙරලෙනවා. මෙයා දකුණට ගිහිල්ලා මෙයා වමට ගියොත් බැලන්ස් කරගන්න හැකියාවක් තියෙනවා. මෙයා කේන්ද්‍රයේ දෙසට ඇවිල්ලා මෙයාත් ඒ සමතුලිත ලක්ෂ්‍ය දෙසට ආවොත් සමතුලිත කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔවුන් සෑම විටම එකිනෙකට විරුද්ධ දිශාවලට යන්න ඕනේ. එහෙනම් මම කියනවා ඒ කියන වගන්තිය හරි. ඒ කියන වගන්තිය නිවැරදියි. ඔවුන් සෑම විටම ඔවුන්ගේ මුළු රේඛීය ගම්‍යතාවයේ ශුන්‍ය වනසේ පවත්වා ගමන් කළ යුතුය. එතකොට රේඛීය ගම්‍යතාවයේ ශුන්‍ය වනසේ පවත්වා ගනිමින් ගමන් කරන්න ඕනේ. ඇයි මෙතන මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය තියෙන්නේ මෙතන. එහෙනම් මේගොල්ලෝ එහාට මෙහාට ගමන් කරා කියලා ස්කන්ධ කේන්ද්‍රය වෙනස් වෙන්න බෑ. ස්කන්ධ කේන්ද්‍රය වෙනස් වෙන්නේ නැති පද්ධතියක සම්ප්‍රයුක්ත රේඛීය ගම්‍යතාවය ශුන්‍ය වෙන්න ඕනේ. සම්ප්‍රයුක්ත රේඛීය ගම්‍යතාවය ශුන්‍ය නම් මේ දෙන්නා සමාන විරුද්ධ රේඛීය ගම්‍යතාවයන් ඔවුන් සෑම විටම ඔවුන්ගේ රේඛීය ගම්‍යතාව ශුන්‍ය වනසේ පවත්වා ගැනීමෙන් ගමන් කළ යුතුය. B කියන වගන්තිය නිවැරදි. C කියන වගන්තියට යනවා. එක් ළමයෙකු ඕවට ඇති කරන ලබන ගූර්ණය අනෙක් ළමයා විසින් ඕවට ඇති කරන ලබන ගූර්ණයට සමාන සහ ප්‍රතිවිරුද්ධ වන ආකාරයට ඔවුන් සෑම විටම ගමන් කළ යුතුය. මේක සමතුලිතතාවයේ මූලික ලක්ෂණයක්. මේ පද්ධතිය සමතුලිත නම් ඕනෑම ලක්ෂයක් වටා සම්ප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවයි. මේ වේදිකාවේ බර සහ මේ විවර්තනය කරලා තියෙන තැනින් නැති කරන අභිලම් ප්‍රතික්‍රියාව එකම සිරස් රේඛාවක තියෙන නිසා ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් ඒ බලමගින් ගූර්ණ ඇති නොකරන නිසා පළමු ළමයා මගින් ඇති කරන වාමාවර්ත ගූර්ණය දෙවෙනි ළමයා මගින් ඇති කරන දක්ෂිණාවර්ත ගූර්ණයට සමාන වෙන්න ඕනේ. එහෙමනම් ABC කියන සියල්ලම නිවැරදි වෙන්න ඕනේ. ABC සියල්ල නිවැරදි කියලා දීලා තියෙන්නේ පස්වෙනි පිළිතුර. ඊගොඩ මම කතා කරන්නේ ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30 ඔවුන් අපිට දෙන්නේ මෙන්න මෙහෙම වේදිකාවක්. මේකේ ප්‍රශ්නය කියන්නේ බෝලයක්. මේ බෝලය ඉදිරියට යනවා v උත්තරණ වේගයකිනුත් ඔමෙගා කෝණික ප්‍රවේගයකිනුත් කැරකි යන්නේ. මෙහෙම ගිහිල්ලා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය එනවලු මෙතෙන් සිට h උසකට. ගුරුත්ව කේන්ද්‍රය එනවා ඔතන ඉඳලා h උසකට. ප්‍රශ්නය අහනවා රූපයේ පෙන්වා ඇති පරිදි ස්කන්ධය m සහ අරය ආරු ඒකාකාර තැටියක් ලිස්සීමකින් තොරව පළමු තිරස් පෘෂ්ඨයේ දිගේ පෙරළෙමින් ගොස් අනතුරුව වක්‍ර බෑවුම් තලයේ දිගේ ඉහළට ගමන් කිරීමට පටන් ගනී. තිරස් පෘෂ්ඨයේ මතදී තැටියට v රේඛීය ප්‍රවේගයක් ඇත. තැටියේ කේන්ද්‍රය හරහා එහි තලයේ ලම්බ අක්ෂයක් වටා තැටිය ආවස්ති ගූර්ණය භාගයක් mr වර්ගයේ වේ. ස්කන්ධ කේන්ද්‍රයේ ගමන් කරන උපරිම උස කුමක්ද? දුර නෙමේ අහන්නේ උස. අපිට මේ ආවස්ති ගූර්ණය නැතත් කමක් නැහැ. එහෙනම් මේ තැටිය ගමන් කරන්නේ යාන්ත්‍රික ශක්තිය සංසිතික වන ආකාරයට. තැටිය ගමන් කරන්නේ යාන්ත්‍රික ශක්තිය සංසිතික වන ආකාරයට නම් මෙතනදි තියෙනවා භාගයක් m v වර්ගය කියලා චාලක ශක්තියක්. ඒ චාලක ශක්තිය අපි හඳුන්වන්නේ උත්තරණ චාලක ශක්තිය. ඊට පස්සේ මෙයා කැරකෙන නිසා මෙයාට භ්‍රමණ චාලක ශක්තියක් තියෙනවා. ඒ භ්‍රමණ චාලක ශක්තිය මේක තැටියක් නිසා මට ගන්න පුළුවන් භාගයක් mv වර්ගය වාරයක් භාගය. අපි කියන්නේ සාමාන්‍යයෙන් උත්තරණ චාලක ශක්තියේ අගේ ආවස්ති ගුණයේ සංගුණකයෙන් ගුණ කරපුවාම තමයි ඒ වෙලාවේ භ්‍රමණ චාලක ශක්තිය ලැබෙන්නේ. ලිස්සීමකින් තොරව පෙරලෙන නිසා. මේ ශක්ති දෙක මෙතෙන්ට එනකොට ලිස්සීමක් සිදුුනේ නැත්තම් දැන් ඔමෙගා කෝණික ප්‍රවේගයත් බිඳුවයි v රේඛීය ප්‍රවේගයත් බිඳුව නම් උත්තරණ සහ භ්‍රමණ චාලක ශක්ති දෙකම බිඳුවයි. මේ අඩු වෙච්ච චාලක ශක්තිය වැඩි වෙච්ච ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ m කියන පදයන් සුළු වෙලා යනවා. මට දෙන්නේ h ගේ අගය. h සමානයි. මෙතනින් 4 ඉලක්කමක් එනවා. 3යි v වර්ගයට 4යි g. 3යි v වර්ගයට 4යි g.
3යි v වර්ගයට 4යි g කියන්නේ තුන්වෙනි පිළිතුර. 31 වෙනි බහුවර්ණය වීදුරුවක ඇති පරිමාව ඝන සෙන්ටිමීටර් 50ක් වූ නැවුම් දොඩම් ද්‍රාවණයක පතුලේ දොඩම් මැට ස්වල්පයක් ඇත. මේ ගානේ සාමාන්‍ය විචූර්ණ ගොඩක් කියන්නේ. මෙහෙම ද්‍රාවණයක් තියෙනවා. මේකේ ඝන සෙන්ටිමීටර් 500ක් තියෙනවා. එතකොට ඝන සෙන්ටිමීටර් 500යි. මේකේ පතුලේ තියෙනවා දොඩම් ඇට ටිකක්. මේ දොඩම් ඇට වල පරිමාව නොසලකා හරිනවා. එතකොට තමයි අපිට ගන්න පුළුවන් ද්‍රාවණ පරිමාව ඝන සෙන්ටිමීටර් 500යි. සීනි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් ද්‍රාවණයේ දිය කළ විට දොඩම් ඇට යන්තමින් ද්‍රාවණයේ පතුලේ පාවීමට පටන් ගන්නවා. මේ ද්‍රාවණයට සීනි ග්‍රෑම් 10ක් දානවා. මේ ද්‍රාවණයට සීනි ග්‍රෑම් 10ක් දාපුවාම දොඩම් ඇට යන්තමින් පාවෙන්න පටන් ගන්නවා. මේ සීනි ද්‍රාවණයේ දිය වුණාම අලුත් ද්‍රාවණයක් හැදෙනවා. මේ අලුත් ද්‍රාවණයේ ඝනත්වයයි දොඩම් මැටවල ඝනත්වයේ සමාන නිසා තමයි මේවා යන්තමින් පාවෙන්න පටන් ගන්නෙ. එහෙනම් මේ ගානේ වක්‍රාකාරව කියන්නේ දොඩම් මැටවල ඝනත්වය හොයන්න කියලා කියන්නේ ඒ වුණාට අපි හොයන්න ඕනේ සීනි ද්‍රාවණයේ නව ද්‍රාවණයේ ඝනත්වය. එතකොට මේකේ ග්‍රෑම් මෙතන ඝනත්වය 1000යි නම් ජලයේ මෙතන තියෙනවා ග්‍රෑම් 500ක්. දැන් එහෙනම් මේකට ග්‍රෑම් 10ක් දැම්මනම් දැන් ද්‍රාවණයේ නව ස්කන්ධය ග්‍රෑම් 510යි. ඇයි ඒ? අපි දන්නවා ජලයේ ඝනත්වය 1000 නිසා ඝන මීටරයක ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි. එහෙමනම් ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය ග්‍රෑම් 1යි. ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය ග්‍රෑම් 1යි නම් ඝන සෙන්ටිමීටර 500ක ස්කන්ධය ග්‍රෑම් 500යි. මේ ග්‍රෑම් 500ට තවත් එකතු වෙනවා ග්‍රෑම් 10ක්. එතකොට ඒක 510යි. ගානේ උපක්‍රමශීලීව කියනවා මේ අලුත් ස්කන්ධය එකතු උනායි කියලා පරිමාව වෙනස් උනේ නැහැයි කියලා ගන්න කියලා. පරිමාව වෙනස් උනේ නැත්තම් තවමත් පරිමාව ඝන සෙන්ටිමීටර් 500යි. දැන් ඔන්න මේක විහිළුවක් වගේ ප්‍රශ්නයක් වෙනවා. පරිමාව ඝන සෙන්ටිමීටර් 500යි ස්කන්ධයේ ග්‍රෑම් 510යි ඝනත්වය. අපි දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම් පරිමාව. ඔයාලට කැමති ඒකකයකට යන්න පුළුවන්. ස්කන්ධය 510යි. ඒකට 510 වැඩි කිරීම 10^3යි කිලෝග්‍රෑම්. පරිමාව 500යි ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න අපේ 10^6න් වැඩි කරනවා. වැඩි කිරීම 10^6යි. එහෙනම් මේ 10^6 උඩට එනවා 10^6යි. 510 වැඩි කිරීම 1000 බෙදීම 500. 1000ට 500 ඒවා දෙකක් තියෙනවා. 510 දෙකෙන් වැඩි කරනවා. එතකොට රෝ සමානයි 1020යි. 1020ක් kg m ඍණ 3. එතකොට ද්‍රාවණයේ නව ඝනත්වය 1020යි kg m ඍණ 3. එහෙනම් දොඩම් මැටවල ඝනත්වයත් 1020යි. නිවර්දි වර්ණය වන්නේ 1. ප්‍රශ්නාංග 32. ප්‍රශ්නාංග 32 කතා කරන්නේ සුමට භ්‍රමණ මේසයක් මත වාඩි වී අත් ඉවතට විහිදා එක් අතකින් භාරයක් දරා සිටින පිරිමි ළමෙක් ඔමෙගා කෝණික ප්‍රවේගයක් සහිතව භ්‍රමණය වෙමින් පවතී. ළමයා අත් දෙකම තම ශරීරයේ දක්නවා කෝණික ප්‍රවේගයේ ඔමෙගා 1 බවට වෙනස් වේ. අපි ඉස්සරහාම තේරුම් ගන්න ඕනේ මේ ළමයා කැරකි ඉන්නේ. මෙන්න මේ ළමයා කැරකි ඉන්නේ සුමට මේසයක් මත. එනම් භ්‍රමණයට ඝර්ෂණ ව්‍යාවර්තයක් නැහැ. මේ තියෙන ළමයාගේ දෙයත් ඒ දෙයත් මත ස්කන්ධ තියෙනවා. දැන් ළමයා කැරකෙන්නේ මේ වටා ඔමෙගා නෝට් කෝණික ප්‍රවේගයක් I නෝට් ආවස්තික ගූර්ණයක්. දැන් භ්‍රමණය වෙමින් පවතින සිටින ළමයා තම දෙයස් සිර ආසන්නයට ගේනවා. තම දෙයස් සිර ආසන්නයට ගෙනාවහම නව කෝණික ප්‍රවේගයේ ඔමෙගා 1 ආවස්තික ගූර්ණය I1.
ඕනම ළමයෙකුට තේරෙනවා ඉස්සර දුරින් තියනකොට මේ අංශයේ භ්‍රමණක්ෂය වට අවශ්‍ය දිගූර්ණයට වඩා අක්ෂය අසලට ආපුහාම අවශ්‍ය දිගූර්ණය අඩු වෙනවා. එහෙනම් පළවෙනිම කාරණාව තමයි I1 I0 ට වඩා කුඩයි. I1 I0 ට වඩා කුඩයි. ඊගාව තර්කය තමයි මේ භ්‍රමණය වන පද්ධතිය මත බාහිරින් ව්‍යාවර්තයක් ක්‍රියා නොවන නිසා සම්ප්‍රයුක්ත කෝණික ගම්මිතාය සංස්ථිතිකයි. එනම් පෙර අවස්ථාවේ I0 ඔමෙගා නෝට් පසු අවස්ථාවේ I1 ඔමෙගා 1ට සමාන වෙන්න ඕනේ. එතකොට නව අවස්ථිත ගූර්ණය අඩු වෙනවා. හැබැයි කෝණික ප්‍රවේගයේ අවස්ථිත ගූර්ණයේ ගුණිතය නියතයක් ලෙස පවතිනවා. අවස්ථිත ගූර්ණය අඩු වෙනවා නම් නව කෝණික ප්‍රවේගයේ පෙර කෝණික ප්‍රවේගයට වඩා වැඩි වෙන්න ඕනේ. ඔමෙගා 1 විශාල වෙන්න ඕනේ ඔමෙගා නෝට්ට වඩා. එතකොට මේකේ මේ සංයෝජනයන් සියල්ලම කොහොමද හරියට තියෙන්නේ කියලා අහනවා. තුන්වෙනි වර්ණය කියනවා ඔමෙගා නෝට්ට වඩා ඔමෙගා 1 විශාලයි. හැබැයි ඔමෙගා නෝට් I නෝට් I1ට වඩා විශාලයි. මේ සියල්ල සිදු වෙන්නේ I නෝට් ඔමෙගා නෝට් සමානයි I1 ඔමෙගා 1 වන ආකාරයට. ඒ කියන්නේ වඩා නිවර්දි පිළිතුර තුන්වෙනි එක. අපි යන් 33 වෙනි ප්‍රශ්නයට තිරසට ආනතව තබා ඇති PQ සහ QR සුමට තහඩු දෙකක් අතර රූපයේ පෙන්න පරිදි XY දණ්ඩක් රැඳී ඇත. PQR කෝණය අංශක 90ක් වන අතර තහඩුවල පෘෂ්ඨ කඩදාසියේ තලයට අභිලම්බ වේ. බොහෝ දුරට දණ්ඩයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය හැකි ලක්ෂ්‍ය වන්නේ. මේ ප්‍රශ්නයේදී ගොඩක් ළමයි තහඩුව සහ දණ්ඩ හොඳටම පටලව ගත්තා. මේ තියෙන්නේ තහඩු. දැන් තහඩුව තලයක් විදියට අඳින්න බෑ. තහඩුවේ තලය කඩදාසියේ තලයට ලම්බකයි. එහෙනම් මේ තියෙන්නේ තහඩු දෙක. මේ තහඩු දෙකේ මේ තහඩුව PQ අනිත් එක්කෙනා QR. මේ තහඩු දෙක අතර කෝණය අංශක 90යි. ඊගාවට මේකේ තියෙන දණ්ඩ තමයි මේ. මේකේ තියෙන දණ්ඩයි මේ. මෙන්න මේක තමයි දණ්ඩ. හැබැයි මේ තහඩු සුමටයි. එහෙනම් මේ PQ මගෙන් මේ දණ්ඩ මත ඇති කරන අබ්ලම් ප්‍රතික්‍රියාව PQ තහඩුවට ලම්බකයි. මම මේක R1 කියන්නම්. මේක R1 කියන්නම්. QR තහඩුව මගින් දණ්ඩට ඇති කරන අබ්ලම් ප්‍රතික්‍රියාව තහඩුවට ලම්බකයි. එහෙනම් ඒක තියෙන්න ඕනේ මේ අතට ඒක R2 කියන්න. අපි දන්නවා පුතේ ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත නම් බල තුනේ ක්‍රියාරේඛා ඒකලක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත ගූර්ණයක් ඉතුරු වෙනවා. මේ දණ්ඩ සමතුලිත වෙන්නේ PQ තහඩුව මගිනොත් QR තහඩුව මගින් සහ ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව සහ දණ්ඩේ බර කියන බල තුනේ යටතේ. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත නම් බල තුනේ ක්‍රියාරේඛා ඒකලක්ෂ වෙනවා නම් දැන්ටමත් මේ බල දෙකෙන් බල තුනෙන් දෙකක් ඒකලක්ෂ වෙලා නම් තුන්වෙනි බලය හෙවත් බර කියන බලයද මෙන්න මේ ලක්ෂ්‍ය හරහා ගමන් කරන්න ඕනේ. හැබැයි අපි දන්නවා බර කියන බලය ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන් අරන් සිරස්ස පහළට තියෙන්නේ. එහෙනම් මෙතන ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ බර ලකුණු වෙන්න ඕනේ මෙහෙම. මේ තියෙන පිළිතුරු අතරින් දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය මේක D කියන එක තමයි අපි පිළිතුරු ලෙස තෝරන්නේ උත්තරේ 4. ඒක ඔයාලට අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන රූපයේ මත මේ තහඩු වලට අභිලම්බව බල ටික ලකුණු කරපුවාම ඒ ඡේදන ලක්ෂ්‍යය හරහා සිරස්ස පහළට අඳින රේඛාව ගමන් කරන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා කියලා ගන්න ඕනේ. ඊගාට 34 වෙනි ප්‍රශ්නය. 34 වෙනි ප්‍රශ්නේ සරසම ස්කන්ධ සහිත රූපයේ පෙන්න ඇති හැඩයෙන් යුත් A සහ B නම් වස්තු දෙකක් සහ එම ස්කන්ධයේ මැද C නම් ගෝලාකාර වස්තුවක් තිරස් පෘෂ්ඨයක් මත තුනී කූරු තුනක් මගින් රූපයේ පෙන්න ඇති ආකාරයට y අක්ෂය ඔස්සේ දෘಢව සම්බන්ධ කර ඇත. y අක්ෂය ඔස්සේ දෘঢ়ව සම්බන්ධ කර ඇත. x හා y අක්ෂ දෙකම
තිරස් පෘෂ්ඨයක් වනසේ පිහිටා ඇත. වාත ප්‍රවාහයක් පෘෂ්ඨයට සමාන්තරව වස්තුන් හරහා x දිශාව ඔස්සේ ගලා යයි. වාත ප්‍රවාහයේ වස්තුන් වටා ආකූලතාවයක් ඇති නොකරන බව උපකල්පනය කරන්න. වස්තුන් සහ ගෝලය මගින් සවි කර ඇති කූරු මත ඇති කරන බලවල විශාලත්වය වනුවේ. මේ රූපය යම් දුරකට අපැහැදිලි. මේ රූපය යම් දුරකට අපැහැදිලි නිසා මම මේක ඔයාලට දැනෙන විදියට අඳිනවා. මෙන්න එක වස්තුවක්. මේ A කියන වස්තුවේ තියෙන්නේ මෙහෙම සමතල පෘෂ්ඨයේ උඩට තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ පහළට තියෙන්නේ. B කියන්නේ එතකොට මේක සවි කරලා තියෙනවා දණ්ඩක් මගින් අපි ඔහම ගම්මු මේ A අවස්ථාව. B කියන අවස්ථාව ගත්තොත් B වල සමතල පෘෂ්ඨයේ පහළට තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ උඩට තියෙන්නේ. මේක දණ්ඩක් මගින් සවි කරලා තියෙනවා. මේකට අපි B කියලා කියමු. තුන්වෙනි අවස්ථාව C දණ්ඩක් මගින් සවි කරලා තියෙන්නේ. හැබැයි C ගෝලාකාරයි. අපෙන් අහන්නේ මේගොල්ලන්ගෙන් ඇතිවන බල. එතකොට මෙතනින් ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන් අරන් පහළට බර. පහළට අනේක නවත්තන්න ඉහළට තියෙනවා. ඒ බලය වුණ අපිට එනවා FA කියලා. FA. මෙතනින් ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන් අරන් පහළට බර. ඉහළට තියෙනවා FB කියන බලය. ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන් අරන් පහළට බර W. මෙතනින් තියෙනවා FC කියන බලය. වෙනත් බල කිසිවක් ක්‍රියා නොවන්නේ නම් මේ දඬු මත සමාන තෙරපුම් බල තියෙන්න ඕනේ. දඬු මත ක්‍රියාත්මක වන බල දඬු තුනම සමාන තෙරපීමකට ලක් වෙන්න ඕනේ. මම දණ්ඩ මත බලය නෙමෙයි ලකුණු කරලා තියෙන වස්තු මත ක්‍රියාත්මක වන බලය. එහෙනම් මේගොල්ලෝ සමාන බල ක්‍රියාත්මක වෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ කියන විදිහට වායු ප්‍රවාහයක් ගලාගෙන යනවා. වායු ප්‍රවාහයක් ගලාගෙන යනවා මම මෙතනට එන්නම්. එතකොට මෙහෙම උඩින් යන වායු ප්‍රවාහය මේක මේ පැත්තට. හොඳට තේරුම් ගන්න. මම මේ බර්නූලි කේස් එක මේකට ගන්නෙ. එහෙනම් උඩ තියෙන වායු ප්‍රවාහයේ ප්‍රවේගය වැඩි නිසා ඉහළ දෙසට මම ටිකක් පැත්තට වෙන්න අඳින්නම් මේක. ඉහළ දෙසට බලයක් බිහි වෙනවා. මේක ප්‍රවාහ තෙරපුම. මෙතනින් ගත්තොත් අපේ ගෝලයට ගියොත් ගෝලයේ පෘෂ්ඨ ස්වභාවයන් සමාන නිසා මෙතනින් යන විදියටමයි මේ යන්නේ. ගෝලයේ පෘෂ්ඨ රළු නැත්තම් මේක ප්‍රවාහය මගින් තෙරපුම් බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ FC සමානයි මේ තත්ත්වයට W. FC සමානයි W. දැන් මෙතෙන්ට ආවොත් මේ අවස්ථාවට ආවොත් උඩ තියෙන සමතල තෙරපුම යට තියෙන වක්‍ර පෘෂ්ඨය. දැන් එහෙනම් වැඩි ප්‍රවේගයේ තියෙන පහළ දෙසට එහෙනම් මේ පැත්තට බිහි වෙනවා බලයක්. මේක මම F කියලා ගන්නම්. මෙතන සමතුලිතතාවයට ලිව්වොත් FB සමානයි ඉහළට තියෙන බලවල එකතුව පහළට තියෙන බලවල එකතුවට සමාන වෙන්න ඕනේ. පහළට W ඍණ F. මෙතනින් FA ගත්තොත් FA සමානයි W ධන F. මේ අගයන් ටික දිහා බලපුවාම යාට තේරෙනවා තියෙන බල අතරින් අඩුම බලය තමයි W ඍණ F. එහෙනම් කුඩාම බලය FB. ඊට වඩා විශාලයි FC. ඊට වඩා විශාලයි FA. එහෙනම් විශාලම බලය A, කුඩාම බලය B, අතරමැදි බලය C. එතකොට මේක දිහා බැලුවොත් අපෙන් අහන්නේ FA, FB සහ FC ආරෝහණ පටිපාටියට ලියු විට ආරෝහණ පටිපාටිය කියන්නේ වැඩිවන පිළිවෙලට BCA. BCA කියන්නේ දෙවෙනි උත්තරේ. මේකේ විභාගෙදී සියල්ලටම ලකුණු දුන්නා. ඒ කියන්නේ වර්ණ පහෙන් ඕනෑම වර්ණයක් තෝරා ගත්තාම ලකුණු දුන්නා. දැන් ළමයි අහනවා පිළිතුරු තියෙද්දිත් ඇයි මේකට ලකුණු දුන්නේ? ගානේ ඕගොල්ලන්ට මතක ඇති
ගොඩක් අය මේක වරද්දන තැනක් ගුරුවරුත් උගන්වනකොට වරද්දනවා. එතකොට මේ පීඩණයෙන් ඇතිවන බලයයි ගැටීමෙන් ඇතිවන බලයයි කියන්නේ දෙකක්. එහෙමනම් ගැටීමෙන් ගම්‍යතා වෙනස් වීමෙන් තව බල ඇති වෙන්න පුළුවන්. ඒ බල සැලකිල්ලට ගත්තොත් අපිට මේ නිගමන වලට නිශ්චිත වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මෙතනින් යන වායු අණු මේක ගැටෙන්නේ නැහැ. හැබැයි මෙතනින් යන වායු අණු ගැටලා පල්ලෙහාට එනවා. එහෙනම් තවත් බලයක් උඩට ඇති වෙනවා. ඒ දැන් ඔය එක්තරා වසරක ගුවන් යානයක් මත බර්නූලි නැත්තම් ප්‍රවාහය නිසා ඇතිවන බලයත් අරගෙන ගැටීම නිසා ඇතිවන බලයත් අරගෙන ගණන් හැදුවා. එතකොට මේ බර්නූලි මගින් නැත්තම් ප්‍රවාහය මගින් ඇතිවන බලයට අමතරව ඒ ගම්‍යතා වෙනස මගින් බල ඇති වෙන්න පුළුවන්. ඒ බලය සැලකිල්ලට ගත්තොත් මෙහෙම අණුව මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යනවා නම් අණුවේ ගම්‍යතා වෙනස හිටින්නේ මේ පැත්තට. එතකොට මෙයා මත ඉහළට තවත් බලයක් ඇති වෙනවා. ඉහළට තවත් බලයක් ඇති වෙනවා නම් ඒතකොට මට ලියන්න වෙන්නේ FA ධන එම බලය සමානයි මේක. එතකොට මෙතනින් යමක් අඩු වෙනවා. මෙතනින් යමක් අඩු වෙනවා. හැබැයි මේකට යමක් එකතු වෙනවා. දැන් ප්‍රශ්නයක්. එතකොට මෙහෙම හිතුවොත් FA සමානයි W ධන F ඍණ යමක්. යම් කොටසක් අපි x කියමු. යම් කොටසක් අඩු වෙන්න ඕනේ. මෙතනින් බලය ඇති වෙන්නේ පල්ලෙහාට නිසා FB සමානයි W ඍණ F ධන යමක්. දැන් කියන්න ධන වෙන අගයක් නේක අපිට හරියට කියන්න බෑනේ. ඔයා කොහොමද තර්ක කරන්නේ W ධන F ඍණ x W ඍණ F ධන yට සසඳන්න විදිහක් නැතු යනවා. ඒක නිසා මේකදී අපිට කියන්න බැරුව යනවා කොයි බලයේද වඩා විශාල වන්නේ කියලා. ඒ හේතුව නිසා විභාගෙදී මේක හැමෝටම ලකුණු දුන්නා. හැබැයි බර තෙරපුම් බලය සහ ප්‍රවාහය මගින් ඇති කරන තෙරපුම කියන බල තුන පමණක් සැලකිල්ලට ගත්තා නම් නිවැරදි උත්තරය දෙවෙනි එක වෙන්න ඕනේ. ඒක ළමයින්ගේ වාසනාවට ලැබුණු ප්‍රශ්නයක්. මෙච්චර සංකීර්ණව හිතලා ළමයි උත්තරය ගත්තද නැද්ද අපි දන්නේ නැහැ. හැබැයි පරීක්ෂකවරු ඒකේ නිවැරදි උත්තරය තෝරනකොට එලෙස සංකීර්ණව හිතුවා. 35 වෙනි ප්‍රශ්නේ රූපයේ පෙන්වා ඇති ආකාරයට ඒ විස්තරයක් සහිතව ඉහළට සහ පහළට සරල අනුවර්තී චලිතයක් සිදු කරන තිරස් පෘෂ්ඨයක් මත ස්කන්ධයක් නිශ්චලතාවයේ පවතී. පෘෂ්ඨයේ සමග ස්කන්ධයේ සෑම විටම ස්පර්ශව තබා ගනිමින් පෘෂ්ඨයේ චලනය විය හැකි උපරිම සංඛ්‍යාතය. මේක අපිට ටිකක් පැහැදිලි කරන්න වෙනවා. මේ තියෙන පෘෂ්ඨය මේ මත මේ වස්තුව තියෙනවා. එතකොට අපි මේක සරල අනුවර්තී චලිතයක චලනය කරනවා. ඉහළට පහළට චලනය කරනවා. දැන් මෙතන මෙන්න මේ වස්තුව මත බිහිවන බලපද්ධතිය ලකුණු කෙරුවොත් වස්තුව මත බිහිවන බලපද්ධතිය ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ස පහළට බර W ඉහළට අබ්ලම් ප්‍රතික්‍රියාව. එතකොට මේ සරල පද්ධතිය සිරස් සරල අනුවර්තී චලිතයේ යෙදෙනවා නම් යම් මොහොතක් ගත්තොත් මෙයා මත ක්‍රියාත්මක වන බලපද්ධතියේ කේන්ද්‍රයේ දෙසට අපි හිතමු ඉහළට යන අවස්ථාව කියලා. ඉහළට යන අවස්ථාවේ කේන්ද්‍රයේ දෙසට තියෙන සංප්‍රයුක්තය F නම් F සමානයි W ඍණ R. F සමානයි W ඍණ R. එතකොට උපරිම සංප්‍රයුක්ත බලය ලැබෙන්නේ W මට වෙනස් කරන්න බෑ. W වෙනස් කරන්න බෑ මේ වස්තුවේ බර. උපරිම සංප්‍රයුක්ත බලය ලැබෙන්නේ මෙයා ඉහළ පහළ යනකොට විචලනය වෙන්නේ කැපිටල් R හෙවත් අබිලම් ප්‍රතික්‍රියාව. උපරිම සංප්‍රයුක්ත බලය ලැබෙන්නේ අබිලම් ප්‍රතික්‍රියාව බිඳුවක් වෙන වෙලාවේදී. ඒතර අබිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වෙන වෙලාවේදී සංප්‍රයුක්ත බලය උපරිමයි. ඒ උපරිම සංප්‍රයුක්ත බලය F maximum කියන එක සමානයි මෙයාගේ බර හෙවත් mg-ට. එහෙනම් සංප්‍රයුක්ත බලයේ උපරිම වෙනකොට තමයි අපිට ගන්න පුළුවන් විස්තරය උපරිම වෙන්නේ. එතකොට දැන් අපෙන් අහනවා F සමානයි ma. F සමානයි මේ සරල අනුවර්තී චලිතයට F සමානයි ma කිසි අවුලක් නැහැ. mg සමානයි m. ඒ කියන්නේ කරණය කියන්නේ අපේ සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණයට ගත්තොත් A සමානයි ඔමෙගා වර්ගයේ වාරයක්
y. නැත්තම් a සමානයි ඔමෙගා වර්ගයේ වාරයක්. ඔමෙගා කියන්නේ 2πf. එහෙනම් a කියන්නේ 2πf ඔමෙගා වර්ගයේ වාරයක් විස්තරය. මේකේ උපරිම විස්තරය අපිට කියලා තියෙනවා a කියලා. දැන් මේ m ට මේ m කැපෙනවා. එතකොට මගෙන් අහන්නේ f ගැන. අන් දෙපැත්ත මේ පැත්තට a වලින් බෙදුවොත් 2π f වල වර්ගය සමානයි g බෙදීම a. දෙපැත්තම වර්ගමූලය ගත්තොත් මෙහෙම ලැබෙනවා. එහෙනම් f උක්ත කළොත් f සමානයි 1ට 2π g බෙදීම a ගේ වර්ගමූලය. 1ට 2π g බෙදීම a ගේ වර්ගමූලය කියන්නේ 4 වෙනි පිළිතුර. එහෙනම් 35 වෙනි ප්‍රශ්නයේ පිළිතුර ලෙස අපි තෝරාගන්නේ 4 වෙනි පිළිතුර. දැන් අපි යනවා 36 වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්නාංග 36. ප්‍රශ්නාංග 36 ඩොප්ලර් ආචරණය සම්බන්ධ ප්‍රශ්නයක්. සංඛ්‍යාතයේ f වූ හඬක් නිකුත් කරන නලාවක් අරය r වෘත්තයක පරිධිය දිගේ නියත ඔමෙගා කෝණික ප්‍රවේගයකින් ගමන් කරයි. වාතයේ ධ්වනි ප්‍රවේගයේ v වේ. වෘත්තයෙන් පිටත නිශ්චලව සිටින අසන්නෙකුට ඇසෙන හඬේ ඉහළම සංඛ්‍යාතය. මම මෙහෙම ගන්නම්. මෙන්න මෙයා වෘත්තේ යනවා. ඉහළම සංඛ්‍යාතය අපි දන්නවා නිරීක්ෂකයා නිශ්චලයි. එතකොට සංඛ්‍යාතය දෘශ්‍ය සංඛ්‍යාතයේ උපරිම වෙන්නේ එයා දෙසට එනකොට. එන අපිට ගන්න වෙනවා. මෙයා මෙහෙම යනවා. මෙන්න මේ පිහිටුමේදී තමයි උපරිම සංඛ්‍යාතයක් පිටතින් සිටින නිරීක්ෂකයෙකු නිරීක්ෂණය කරන්නේ. අපිට කොහෙවත් කියලා නැහැ පිටතින් ඉන්න නිරීක්ෂකයා ඉන්නේ මේකේ කේන්ද්‍රයේ මට්ටමේදීවත් පරිධිය මට්ටමේදීවත් කියලා. අපි දන්නවා යම් දෙයක් තමා දෙසට එනකොට තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. තමාගෙන් ඉවතට යනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඊට පස්සේ ආනතව සහ සමාන්තරව යනකොට ලැබෙන සංඛ්‍යාතයේ අඩු වෙනවා. එතකොට ඔය දෙසටම යන්න ඕනේ. එහෙනම් මේ ඔය කියන ධ්වනි තරංගය වාතය තුල ධ්වනි ප්‍රවේගය v කියලා කියනවා. මෙයා කැරකෙන කෝණික ප්‍රවේගයේ ඔමෙගා නම් අරය r වන වෘත්තයක නම් මෙයා ප්‍රභවයේ ඔය පැත්තට තියෙන ප්‍රවේගය r ඔමෙගා වෙනවා. දැන් අපි ඩොප්ලර් සමීකරණය දානවා මෙයා නිරීක්ෂණය කරන සංඛ්‍යාතයේ f dash නම් f dash සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගාකෘතියේ ප්‍රවේගය කියන්නේ v. බෙදනවා ප්‍රභවයට සාපේක්ෂව තරංගාකෘතියේ ප්‍රවේගය. ප්‍රභවය කියන්නේ මෙයා සාපේක්ෂ නම් මෙයාට දකුණු පැත්තට තියෙනවා වම් පැත්තට දෙන්න ඕනේ. එතකොට v ඍණ r ඔමෙගා වාරයක් f. එතකොට මේක තමයි මේ පුද්ගලයාට නිරීක්ෂණය කරන්න පුළුවන් උපරිම සංඛ්‍යාතය. එතකොට නිවර්දි වර්ණය වන්නේ පළවෙනි පිළිතුර. 37 වෙනි ප්‍රශ්නයට යනවා. රූප සටහනේ පෙන්වා ඇති පරිදි ආලෝක කිරණයක් ඍජු කෝණී වීදුරු ප්‍රිස්මයක. එතකොට අපි ඒක ඇඳ ගන්නවා මේ තියෙන ඍජු කෝණී වීදුරු ප්‍රිස්මයක්. මේ කෝණය අංශක 90යි. සමදීපාදයි. මේක 45යි. මේකත් අංශක 45යි. යාමත මෙහෙම කිරණය ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙහෙම යනවා. ඒ කියන්නේ මේ කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙනවා. ඔවුන් මේ නම් කරනවා ABC. ප්‍රශ්නේ කියන්නේ රූප සටහනේ පෙන්වා ඇති පරිදි ආලෝක කිරණයක් ඍජු කෝණී වීදුරු ප්‍රිස්මයක AC මුහුණත මත ලම්බකව පතිත වේ. රූප සටහනේ පෙන්වා ඇති පතේ දිගේ ආලෝක කිරණයට ගමන් කිරීම සඳහා ප්‍රිස්මයේ සාදය ද්‍රව්‍යයට තිබිය යුතු වර්තනාංකයේ අවමගය. එතකොට මේක දිහා බලපුවහම අපි දන්නවා මෙන්න මේ කෝණය I. එතකොට I අවදි කෝණයට වඩා විශාල හෝ සමාන වෙන්න ඕනේ. I විශාල හෝ සමාන වෙන්න ඕනේ C. I කියන්නේ අංශක 45යි. විශාල හෝ සමාන වෙන්න ඕනේ C. අපි දන්නවා sin C සමානයි 1ට n. එතකොට C නෙමේ දෙහන්
මේක c කියලා ගත්තොත් අපිට දෙපැත්තම ගන්න පුළුවන් sin 45 විශාලෝ සමානයි sin c. sin 45 කියන්නේ එකයට වර්ගමූල 2යි. විශාල හෝ සමාන වෙන්න ඕන sin c. sin c කියන්නේ එකයට. එහෙනම් මේ පැත්තට හරස් වැඩි කරුවොත් n විශාල හෝ සමාන වෙන්න ඕනේ වර්ගමූල 2ට. වර්ගමූල 2යි කියන්නේ n විශාලව සමානයි 1.4යි 1.4යි 1.4යි. එතකොට වර්තනාංක 1.4යි 1 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් වර්තනාංකයට ගත හැකි අවමගය 1.4යි 1යි 1.4යි 1යි කියන්නේ දෙවෙනි පිළිතුර. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර ලෙස අපි තෝරාගන්නේ දෙවෙනි පිළිතුර. ඊගොල්ලෝ 38 වෙනි ප්‍රශ්නයට යනවා. 38 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ නාභිය දුර F1 වන තුනී උත්තල කාචයක ප්‍රධාන අක්ෂය මත වස්තුවක් ලැබූ විට. මම මේක රූප සටහන අඳින්නම් ඇඳ ගමන් ඔයාට මේක තේරෙනවා. නාභිය දුර F1 මෙන්න මෙතන O කියලා වස්තුවක් තියෙනවා. මෙහෙම තිබ්බහම එයා හදනවලු V1 නාභිය දුර F1 වන තුනී උත්තල කාචයක ප්‍රධාන අක්ෂය මත වස්තුවක් ලැබූ විට රේඛීය විශාලනයේ M1 වූ තාත්වික ප්‍රතිබිම්බයක් V1 දුරකින් සාදයි. එතකොට තාත්වික ප්‍රතිබිම්බයක් නම් මේ පැත්තේ හදන්නේ. එතකොට මේ දුර V1යි රේඛීය විශාලනය M1යි. මේ දුර U කියලා ගමු. ප්‍රශ්නේ කියනවා වෙනත් තුනී උත්තල කාචයකින් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ මේ කාචයේ තිබුණු තැනට වෙන කාචයක් දානවා. කාචයේ තිබුණු තැනට වෙන කාචයක් දැම්මහම වස්තුව වෙනස් කරේ නෑනේ. අපි කාචයනේ ප්‍රතිස්ථාපනය කරේ. එහෙනම් එයාට තාමත් වස්තු දුර U. දැන් නාභිය දුර F2 කුඩයි F1ට. ප්‍රශ්නේ කියන්නේ නාභිය දුර F2 කුඩයි F1. තුනී උත්තල කාචයකින් ප්‍රතිස්ථාපනය කරන ස්ථානයේම තැබුව විට ප්‍රතිබිම්බ දුර V2 විශාලනයේ M. එහෙනම් මේ F1 නාභිය දුරේදී U දුරකින් තියෙන වස්තුවේ තාත්වික ප්‍රතිබිම්බයක් නම් හැදෙන්නේ. ඊට වඩා අඩු නාභිය දුරකට U කියන්නේ තාත්වික ප්‍රතිබිම්බයක් හදන දුරක්. හැබැයි අපි හොඳට දන්නවා නාභිය දුර අඩු වෙන්න එකම දුරේ වස්තුව තිබ්බොත් ප්‍රතිබිම්බ දුරත් අඩු වෙනවා. එහෙනම් මේකේ V1ට වඩා අඩු දුරක් තමයි V2 කියන්නේ. V2 කුඩයි V1. ඇයි ඒ? වස්තු දුර ඒකමයි නාභිය දුර අඩුයි නම් ප්‍රතිබිම්බ දුරත් අඩුයි. එතකොට මෙයාගේ විශාලනය M2යි. මේ සම්බන්ධයෙන් අපිට කියනවා මේ සම්බන්ධයෙන් දැන් M1 සමානයි නම් V1 යට U-ට M2 සමානයි නම් V2 යට U-ට. මේ හොඳට බලන්න. V2 අඩුයි නම් U එකම නම් අනිවාර්යයෙන්ම V2 අඩුයි කියන්නේ M2ත් අඩුයි. එතකොට M1ට වඩා M2 අඩුයි. M1ට වඩා M2 අඩුයි. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා විශාලනයත් අඩුයි ප්‍රතිබිම්බ දුරත් අඩුයි. එතකොට V2 කුඩයි V1 M1 විශාලයි M2 ඒ කියන්නේ ප්‍රතිබිම්බ දුරත් අඩුයි විශාලනයත් අඩුයි. එහෙම උත්තරයකට තියෙන්නේ 4 වෙනි එක. එහෙනම් නිවැරදි පිළිතුර ලෙස අපි 4 තෝරගන්නවා. ඊගොල්ලෝ 39 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 39. මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් විද්‍යුත් ශාස්ත්‍ර සහ ඒකතල බල පද්ධති සම්බන්ධ ප්‍රශ්නයක්. මේකේ කියනවා A B C සමපාද ත්‍රිකෝණයක් A මේ සම්පාද ත්‍රිකෝණේ රූපයේ දක්වා ඇති පරිදි පැත්තක දිග A වන ABC සම්පාද ත්‍රිකෝණයක B හා C ශීර්ෂවල ධන Q තියලා තියෙනවා. ධන Q. ඒකට ගාන පටලවන්න ඕන නිසා ගාන ටිකක් සංකීර්ණයි වගේ පෙන්වන්න ඕන නිසා මෙන්න මෙතනක් තියෙනවා ධන Q කියලා ආරෝපණයක්. හැබැයි මේ දුර මම දන්නේ නැහැ. ඒ දුර මම x කියන්නම්. එතකොට ඔය
P කියන ලක්ෂයේ සිට Aට තියෙන සරල රේඛීය දුර මම දන්නේ. ප්‍රශ්නේ අහන්නේ P ලක්ෂයේ රඳවා ඇත ධන කිව්ව ආරෝපණයක් P ලක්ෂයේ රඳවා ඇත. A ලක්ෂයේ මත තබන ලද ඒකක ධනාරෝපණයක් මත ශුන්‍ය සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ AP කවර දුරකදීද? එහෙනම් AP දුර හොයන්න සම්ප්‍රයුක්ත බලයේ ශුන්‍ය නම් අපි ධන කූලම් එකක් තියමු මෙතන. මෙතන ධන කූලම් එකක් තියමු. ධන කූලම් එකක් තිබුණොත් මෙයයි විකර්ෂණ එහෙනම් ඔහොම එනවා. මේකත් විකර්ෂණ මේ පැත්තට එනවා. මේක F නම් මේකත් F. මෙතනින් මේ පැත්තට එනවා විකර්ෂණේ F dash. එතකොට ඔයා දන්නවා මේ කෝණයේ අංශක 60යි සමපාද ත්‍රිකෝණයක් නිසා මේක අංශක 60යි. එහෙනම් මේක අංශක 90ක් වෙනකොට මේක 30යි මේක කෝණයක් 30යි. අපිට එනවා F cos 30 දෙකක් සමාන වෙනවා පුතේ F dash-ට. 2යි F cos 30 සමානයි F dash. 2යි F කියන්නේ 1ට 4යි පයි epsilon naught මේගොල්ලෝ අතර බිහිවන බලයනේ. Q1 Q2 යට R වර්ගය Q1 Q2 කියන්නේ 1යි ඒකෙන් එනවා A වර්ගය. cos 30 කියන්නේ මූල 3 යට 2යි සමානයි F dash. F dash කියන්නේ 1ට 4යි පයි epsilon naught අතනක් තියෙනවා Q බෙදීම x වර්ගය. මේ 1ට 4යි පයි epsilon naught 1ට 4යි පයි epsilon naught කැපෙනවා. මේ දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කමට කැපෙනවා. මේ Qට කැපෙනවා. එහෙනම් මට ලැබෙනවා x වර්ගයේ සමානයි මේ පැත්තට වැඩි කරනවා a වර්ගයේ බෙදීම මූල 3යි. මම දෙපැත්තෙම වර්ගමූලය ගන්නවා. දෙපැත්තෙම වර්ගමූලය ගත්තොත් x සමානයි a බෙදීම මේ මූල 3ට ආය වර්ගමූල ලකුණක් ලැබෙනවා. මූල 3 ආයමත් වර්ගමූලය. එහෙනම් a බෙදීම මූල 3 වර්ගමූලයට සමාන වූ විට කියන්නේ 3 වෙනි පිළිතුර. නිවැරදි පිළිතුර ලෙස අපි තෝරගන්නේ 3 වෙනි පිළිතුර. 40 වෙනි ප්‍රශ්නේ පෙන්වා ඇති පරිපතේ කෝෂ දෙකට නොගෙන හැකි අභ්‍යන්තර ප්‍රතිරය ඇත. පරිපතේ දැන් මේ උත්තර පහ දිහා බලපුවාම අපෙන් අහන්නේ මෙන්න මේ 2 වෝල්ට් හරහා ගමන් කරන ධාරාව. මේක මූලික දේවල් ලකුණු කරලා කර්චොෆ්ගේ දෙවෙනි නියමයට අනුව ධාරාව ලකුණු කරලා දෙවෙනි නියමයේ පළමු නියමයට අනුව ධාරාව ලකුණු කරලා දෙවෙනි නියමය යොදලා ගාන හදනවා නම් මේක සංකීර්ණයි. ඒ නිසා ඉස්සරහාම කරන්න මේ බැටරිය නෑ කියලා හිතන්න මෙතන. මේ බැටරිය නෑ කියලා හිතලා අපිට කොහේ හරි එක තැනක নিরপেক্ষ විභවයක් හදා ගන්න ඕනේ. මම මෙතන භූගත කෙරුවා කියලා හිතනවා මේකට භූගත කරපුවාම මෙතනින් පොළොවට කරන්ට් එක යන්නේ නෑ. එතකොට මේ ලක්ෂ්‍ය භූගත කරපුවාම මේක নিরপেক্ষ විභවයේ බිඳුවයි කියලා ගන්න පුළුවන්. මේ ශාඛාව ගන්නකො RR. මේ සපයලා තියෙන 8 වෝල්ට් විභවය හරියටම දෙකට බෙදෙනවා. මෙතන බිඳුව නිසා මෙතන 4 වෝල්ට්. එහෙනම් මේ ලක්ෂ්‍යයේ විභවය 4යි. දැන් මෙතන 6ට 2 අනුපාතය කියන්නේ 3ට 1 අනුපාතය. 3ට 1 අනුපාතය කියන්නේ 3ට 1 අනුපාතය කියන්නේ 4ට බෙදෙනවා. 8 4ට බෙදලා එකක් මෙයාට දෙනවා 2යි. මෙතන බිඳුව නිසා මෙතන 2 වෝල්ට්. දැන් එහෙනම් ඔයාට තේරෙනවා මෙන්න මේ ශීර්ෂයයි මේ ශීර්ෂයයි අතර විභවාන්තරය වැඩි විභවයේ තියෙන්නේ මේ පැත්තට වැඩි විභවයේ තියෙන්නේ මේ පැත්තට. එහෙනම් මෙහෙට තියෙනවා කීයයිද 2 වෝල්ට් විභවාන්තරයක්. එතකොට ඒකේ වැඩි එක කොයි පැත්තටද? වැඩි එක තියෙන්නේ මෙහෙට. දැන් මෙතනට අපි 2 වෝල්ට් බැටරියක් හයි කරුවොත් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුව නම් අග්‍රතර විභවාන්තරය විද්‍යුත් ගාම බලයට සමානයි. එහෙනම් මේ අපි හයි කරන කෝෂයේ මෙතනයි අතර විභවාන්තරයත් 2 වෝල්ට්. මෙතන 4යි මෙතන 2යි 2 වෝල්ට්. අතන තිබුණු විභවාන්තරයත් 2 වෝල්ට්. එහෙනම් මේ කෝෂය හයි කරුවයි කියලා
මෙතන විභවයන්ගේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා මේ කෝෂය තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එතකොට ගමන් කරන ධාරාව කීයද? 0.5 ඇම්පියර්. එතකොට ගමන් කරන ධාරාව 0.5. එහෙනම් 2 වෝල්ට් කෝෂය හරහා ධාරාවක් නොගලයි. නිවැරදි පිළිතුර ලෙස අපි තෝරගන්නවා 5 වෙනි එක. නිවැරදි පිළිතුර 5 වෙනි එක. 41 වෙනි ප්‍රශ්නේ. මෙම ටැංකියක් තියෙනවා. මේ ටැංකියට නලයක් සවි කරලා තියෙනවා. මේ ටැංකියට නලයක් සවි කරලා තියෙනවා. හැබැයි මේ නලය යම් දුරකට ගියාට පස්සේ ඒකේ අරය අඩු වෙනවා. අරය අඩු වෙනවා. මේ හරහා පීඩනාන්තරයේ ඩෙල්ටා P 1යි, මේ හරහා පීඩනාන්තරයේ ඩෙල්ටා P 2යි. අනවරත හා අනාකූල ලෙස ගලාගෙන යනවා. අපි හිතනවා මෙතනින් ගලාගෙන යන ශීඝ්‍රතාවයේ Q නම් මෙතනින් ගලාගෙන යන ශීඝ්‍රතාවයත් Q. ඒ දෙකේ වෙනසක් නැහැ, මොකද ශ්‍රේණිගතයි නල දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් දුෂ්ටාවී තරලයක ආස්තරීය ප්‍රවාහයක් තියෙන්නේ. විවිධ ස්තරවලට තියෙන විවිධ ප්‍රවේග. ඒක නිසා එකම ප්‍රවේගයක් කියලා ගන්න බෑ. නමුත් මධ්‍යන ප්‍රවේගයක් ගත්තොත් මෙතන ප්‍රවේගයේ v1යි කියලා ගත්තොත්, මෙතන ප්‍රවේගයේ v2යි කියලා ගත්තොත්, මෙතන ප්‍රවාහ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් හරස් කඩ වාරයක් ප්‍රවේගය කියලා. පොයිසන් සූත්‍රයෙන්ුත් ප්‍රවාහ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන්. හැම ස්තරයකටම එකම වේගයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ මධ්‍යනයක් ගන්න පුළුවන්. ප්‍රවාහ ශීඝ්‍රතාවයක් ගැන කතා කරනකොට මධ්‍යන ප්‍රවේගයක් ගන්න පුළුවන්. මෙතන මධ්‍යන ප්‍රවේගයේ v1, මෙතන මධ්‍යන ප්‍රවේගයේ v2. එනම් මම මෙතන ලියනවා පොයිසල් සූත්‍රය Q සමානයි ප්‍රවාහ ශීඝ්‍රතාවයේ Q සමානයි pi r 4 වෙනි බලය ඩෙල්ටා P බෙදීම 8යි ඊටා L. මම පළවෙනි අවස්ථාවේ ලියනවා මේ ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන්නේ pi r1 වර්ගයේ v1, මේ තියෙන සාමාන්‍ය වේගය, pi r1 4 වෙනි බලයේ ඩෙල්ටා P 1 බෙදීම 8යි ඊටා L. මේක මම සුළු කරගෙන යනවා. සුළු කරගෙන ගියාම මම මේකේ උඩයි යටයි දෙකම 5 වලින් වැඩි කරගත්තේ pi r1 වර්ගය, එහිත් වර්ගය කියන්නේ හරස් කඩේ වර්ගය කියන්නේ. එහෙනම් මේ pi r1 වර්ගය කියන්නේ a1 v1. මෙතන තියෙනවා pi r1 වර්ගයේ වර්ගය. ඒ කියන්නේ a1 වර්ගයේ ඩෙල්ටා P 1 බෙදීම 8යි ඊටා L. මේ විදියටම ලියන්න පුළුවන් a2 v2 සමානයි a2 වර්ගයේ ඩෙල්ටා P2 බෙදීම 8යි ඊටා L. හැබැයි අපි දන්නවා ප්‍රවාහ ශීඝ්‍රතාවයන් දෙක සමාන නිසා a1 v1 සමානයි a2 v2. a1 කියන්නේ මේ පදය, a1 v1 කියන්නේ, a2 v2 කියන්නේ මේ ටික ආදේශ කරපුවාම අපිට දෙන්නටම 8යි ඊටා L එකම දිග නල දෙක. ඒක නිසා L කැපිලා යනවා. ඉතුරු වෙනවා a1 වර්ගයේ ඩෙල්ටා P 1 සමානයි a2 වර්ගයේ ඩෙල්ටා P 2. එතකොට මම මේ සමීකරණය නැවත වතාවක් වර්ග කරනවා. a1 වර්ගයේ v1 වර්ගය සමානයි a2 වර්ගයේ v2 වර්ගය. මම ඒක 2යි කියලා දාගන්නවා. මේ තියෙන පළවෙනි සමීකරණය, මේ තියෙන පළවෙනි සමීකරණය, දැන් තියෙන දෙවෙනි සමීකරණය. මගෙන් ප්‍රශ්නය අහන්නේ ඩෙල්ටා P 1 බෙදීම ඩෙල්ටා P 2. එහෙනම් මම පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදෙනවා. a1 වර්ගයට a1 වර්ගය කැපෙනවා. ඩෙල්ටා P 1 බෙදීම v1 වර්ගය සමානයි ඩෙල්ටා P 2 බෙදීම v2 වර්ගය. ඩෙල්ටා P 1 බෙදීම ඩෙල්ටා P 2 උක්ත කළොත් මට ලැබෙනවා v1 බෙදීම v2 වර්ගය. v1 බෙදීම v2 වර්ගය ලෙස පිළිතුරක් සඳහන් වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඒක නිසා නිවැරදි පිළිතුර ලෙස අපි තුන්වෙනි එක තෝරා ගන්නවා. 42 වෙනි ප්‍රශ්නේ. සිසුවෙක් කාමර උෂ්ණත්වයේ 27 පවතින නියත M0 ස්කන්ධයක් සහිත පරිපූර්ණ වායුවක් භාවිතා කර බොයිල් නියමයේ සත්‍යාපනය කිරීම සඳහා පරීක්ෂණයක් සිදු කර රූපයේ දී ඇති ආකාරයේ ප්‍රස්ථාරයක් ලබා ගත්තේය. මේ P අණු වායුවේ පීඩනය V අණු වායුවේ පරිමාවද වේ. ඔහු ඉන්පසු V පරිමාවෙන් කිසියම් වායු ප්‍රමාණයක් ඉවත් කර කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 100කින් වැඩි උෂ්ණත්වයකදී පරීක්ෂණය නැවත සිදු කළේය. ඔහු ලබාගත් නව ප්‍රස්ථාරයේ රූපයේ පෙනෙන අධි ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට සමාන අනුක්‍රමණයක් ලැබුණේ නම් ඔහු විසින් ඉවත් කරන ලද වායු ප්‍රමාණයේ ස්කන්ධය වන්නේ.
PV සමානයි nRT පරිපූර්ණ වායුවක් සඳහා මම මේකෙන් P යුක්ත කරනවා. P සමානයි nRT බෙදීම V එහෙම නැත්නම් nRT වාරයක් 1/8 V. අපි x අක්ෂයට 1/8 V ද y අක්ෂයට පීඩනයද අරගෙන ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. හැබැයි මේ මම m කියලා දැම්මේ නැහැ වායු ස්කන්ධයට m පාවිච්චි කරපු නිසා අනුක්‍රමණයේ ග්‍රේඩියන්ට් නිසා g කියන අක්ෂරය ගත්තා. g සමාන nRT. පළවෙනි අවස්ථාවේ g සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයේ මූල ගණන r වාරයක් උෂ්ණත්වය සෙල්සියස් 27යි කියන්නේ කෙල්වින් 300යි. දෙවෙනි අවස්ථාවේ සිම්පල් m ප්‍රමාණයක් අයින් කරලා තියෙන නිසා තියෙන වායු ස්කන්ධයේ m0 ඍණ සිම්පල් m මෞලික ස්කන්ධයෙන් බෙදුවා මූල ගණන ලැබෙනවා r වාරයක් 27ට වඩා 100ක් වැඩි නම් 127යි සෙල්සියස් 127යි කියන්නේ කෙල්වින් 400යි. දැන් එහෙනම් මේ සමීකරණ දෙකෙන්ම කියන්නේ එකම අනුක්‍රමණයක් ගැන මේ දෙක සමාන කරනවා. m0 යට m වාරයක් r වැඩි කිරීම 300 සමානයි m0 ඍණ m බෙදීම m වාරයක් r වැඩි කිරීම 400. මේක සුළු කරොත් මට ලැබෙනවා 3යි m0 සමානයි 4යි m0 ඍණ 4යි m. එහෙනම් 4යි m සමානයි m0 m සමානයි m0 බෙදීම 4යි. මුලින් තිබුණු ස්කන්ධයෙන් 4න් එකක ස්කන්ධයක් ඉවත් කරලා. එහෙනම් අපෙන් අහන්නේ ඉවත් කරන ලද වායු ස්කන්ධයේ m0 බෙදීම 4යි. නිවැරදි පිළිතුර වන්නේ 3 වෙනි එක. 43 වෙනි ප්‍රශ්නය. පෙන්වා ඇති පරිපථයේ කෝෂ දෙකටම නොගින හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධය ඇත. R dash යන විචල ප්‍රතිරෝධයක අගය වේ. A හා B ලක්ෂ හරහා වෝල්ටීයතාවය VAB R dash සමග විචලනය වීම වඩාත් හොඳින් නිරූපණය කෙරෙන්නේ. එතකොට මේ පරිපථය දිහා බලන්නකො පුතේ. මේ දෙන්නේ පරිපථ දෙකක්. ඒක එක රැහැනකින් සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් මේ පරිපථ දෙක ඒකලිතයි. දකුණු පැත්තේ දෙන පරිපථයෙන් ධාරාවක් වම් පැත්තේ පරිපථයටවත් වම් පැත්තේ පරිපථයෙන් ධාරාවක් දකුණු පැත්තේ පරිපථයටවත් යන්නේ නැහැ. මේ පොදු රැහැන භූගත කරලා තියෙන නිසා ඒ ලක්ෂයේ নিরপেক্ষ විභවයේ බිඳුවයි. මම දකුණු පැත්තේ පරිපථය ගැන හිතලා B වල විභවය ගත්තොත් 6යි වෝල්ට් RR අනුපාතයට බෙදනවා කියන්නේ 3යි වෝල්ට්. හැබැයි වම් පැත්තේ පරිපථය ගැන කතා කරනකොට R dash විචල්‍ය ප්‍රතිරෝධය වෙනස් වෙන නිසා ඒගේ විභවය වෙනස් වෙනවා. ඔවුන් හරිම කපටි විදියට කියනවා VAB කියලා. VAB කියන එකේ අර්ථය A ලක්ෂයේ විභවයෙන් B ලක්ෂයේ විභවය අඩු කරන්න ඕනේ. එහෙනම් VAB සමානයි VA ඍණ VB. මම මේක අවස්ථා තුනක් යටතේ සාකච්ඡා කරනවාට තේරුම් ගන්න පුළුවන් විදියට මේ R dash ප්‍රතිරෝධය පටන් ගන්නකොට බිඳුවේ තියෙන්නේ. R dash බිඳුව නම් මෙතන ප්‍රතිරෝධයක් නෑ රැහැනක් තියෙන්නේ. මේ විභවයේ බිඳුව නිසා ඒගේ විභවයේ බිඳුවයි. එතකොට VAB සමානයි VA ඍණ VB. VAB සමානයි බිඳුව ඍණ 3යි වෝල්ට්. එතකොට මෙතන එනවා අපිට ඍණ 3යි වෝල්ට්. මෙයා ඍණ 3යි වෝල්ට්. ඊගාවට මම ගන්නවා R dash ගේ අගය 3යි R විට. R dash ගේ අගය 3යි R නම් 1ට 3 අනුපාතය ඒ කියන්නේ 4යි වෝල්ට් 4ට බෙදලා 3ක් දෙනවා. එහෙනම් ඒගේ විභවය 3යි වෝල්ට්. VAB සමානයි VA ඍණ VB. VA කියන්නේ 3යි ඍණ 3යි බිඳුවයි. එතකොට B ට සාපේක්ෂව ඒගේ විභවය බිඳුවයි. තුන්වෙනි අවස්ථාව මම ගන්නවා R dash සමානයි අනන්තයේ විට. R dash සමානයි අනන්තයේදී එයා අනන්තයට ගමන් කරනවා කියන්නේ ඒක විසන්ධි වෙනවා වගේ. ඒක විසන්ධි වෙච්ච නිසා ඒ ලක්ෂයේ විභවය 4යි වෝල්ට් හෙවත් කෝෂයේ විද්‍යුත් ගාම බලයට සමාන වෙනවා. එහෙනම් VAB සමානයි VA ඍණ VB. VA කියන්නේ 4යි VB කියන්නේ 3යි 4 ඍණ 3 1යි වෝල්ට්. එහෙනම් R අනන්තයට ළඟා වෙනකොට B ට සාපේක්ෂව ඒගේ විභවය ළඟා වෙන්නේ ධන 1ට. එය නිවැරදිව දක්වලා තියෙන්නේ පළවෙනි වර්ණය. ඒක නිසා අපි නිවැරදි පිළිතුර ලෙස තෝරගන්නවා පළවෙනි එක. 44 වෙනි ප්‍රශ්නය. පරිමාව VA, VB හා VC වන ABC සමෘත කාමර 3ක් තුල ඇති වායුගෝලීය පීඩනයේ පවතින වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයන් පිළිවෙලින් SA, SB සහ SCV ඒ රූපය බලන්න. ඒ කාමරය තුල ඇති වාතයේ තුෂාරාංකය T0 වේ.
මෙන්න මේ A කියන කාමරයේ තුෂාරාංකය T0. A කියන කාමරයේ තුෂාරාංකය T0 වේ. B රූපයේ දැක්වෙන පරිදි දොරවල් විවෘත කර කාමර තුනෙහි ඇති වාතය මිශ්‍ර වීමට ඉඩ හැරිය විට කාමර තුනේ පොදු තුෂාරාංකයේ T0 පැවතීමට නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය AH සමානයි M බෙදීම V. දැන් මේ ගානේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයන් ඔවුන් පෙන්වන්නේ SA SB SB ඒක නිසා අපි S කියලා කියනවා. ඊගාවට සාපේක්ෂ ආර්ද්‍රතාවය relative humidity එක සමානයි. අපි කියනවා මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාවය මෙතනින් සන්තුෂ්ත නිරපේක්ෂ ආර්ද්‍රතාවයෙන් බෙදලා cm වැඩි කරන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ පරිසරයේ උෂ්ණත්වය වෙනස් නොවන තාක් එකම නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ තියෙන පද්ධතිවල එකම තුෂාරාංකයේ තියෙන්නේ. එකම නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ තියෙන පද්ධතිවල තියෙන්නේ එකම තුෂාරාංකය. එහෙමනම් ප්‍රශ්නේ අහන්නේ මේ මුළු පද්ධතියේම තුෂාරාංකය T0 වීමට අවශ්‍යතාවය. මම එහෙනම් හොයාගන්න මෙන්න මේ දෙවෙනි අවස්ථාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය. දෙවෙනි අවස්ථාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න අතනින් හොයාගන්න ඕනේ ඒ අවස්ථාවේ. එතකොට S සමානයි M බෙදීම V නම් පළවෙනි අවස්ථාවේ M කියන කුටිය තුල තියෙනවා SAVA කියලා වාෂ්ප ස්කන්ධයක්. දෙවෙනි කුටිය තියෙනවා SBVB කියලා වාෂ්ප ස්කන්ධයක්. C කියන කුටිය තුල MC සමානයි SCVC. දැන් මේවා දොරවල් විවෘත කරලා එහෙට මෙහෙට යන්න ඇරියාම මුළු පද්ධතිය තුල තියෙන්නේ මේගොල්ලන්ගේ එකතුවට සමාන ස්කන්ධයක්. එහෙනම් මුළු වාෂ්ප ස්කන්ධය සමාන වෙන්නේ SAVA SBVB ධන SCVC. මෙන්න මේ මුළු වාෂ්ප ස්කන්ධය තියෙන මුළු පරිමාව කියන්නේ VA ධන VB ධන VC. එහෙනම් මේ පද්ධතියේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ S නම් S සමානයි M බෙදීම V ට. S සමානයි M කියන්නේ SA VA SB VB ධන SC VC බෙදීම VA ධන VB ධන VC. එතකොට මෙන්න මේ தත්ත්වය පවත්වා ගත්තොත් තමයි පද්ධතියේ නිරපේක්ෂ තුෂාරාංකයේ T0 වෙන්න නම් මේ S ගේ අගය කවුරු වෙන්න ඕනේද? SA ට සමාන වෙන්න ඕනේ. S ගේ අගය SA ට සමාන වුණොත් තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවයන් සමාන වුණොත් තමයි තුෂාරාංකයන් සමාන වෙන්නේ. එහෙනම් S වෙනුවට SA දැම්මොත් SA සමානයි SAVA ධන SBVB ධන SCVC බෙදීම VA ධන VB ධන VC. අන්න ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම උත්තරයක් නෑ. මම මේකේ හරස් වැඩි කරුවොත් මට එනවා SAVA ධන SA වාරයක් VB ධන VC සමානයි SA VA ධන SB VB ධන SCVC. මේ SAVA ට SAVA සුළු වුණොත් මගෙන් උක්ත කරලා අහන ප්‍රශ්නයේ SA උක්ත කර ගත්තොත් මට එනවා SB VB ධන SCVC බෙදීම අතනින් ඉතුරු වෙලා තියෙන්නේ VB ධන VC පදය. එතකොට SA සමානයි SB VB ධන SCVC බෙදීම VB ධන VC කියන්නේ පළවෙනි වර්ණය තමයි පිළිතුර ලෙස තෝරා ගන්න වෙන්නේ. 45 වෙනි ප්‍රශ්නය 2 මයික්‍රෝෆැරඩ් වෙන ධාරිත්‍රකයක් හා 1 මයික්‍රෝෆැරඩ් වෙන ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර බැටරියක් මගින් ආරෝපණය කරන ලැබේ. ඒට ධාරිත්‍රකවල ගබඩා වන ශක්ති පිළිවෙලින් E1 හා E2 වේ. ඒවායේ සම්බන්ධය ඉවත් කර විසර්ජනය වීමට ඉඩ හැර
නැවත එම බැටරිය මගින් වෙන වෙනම ආරෝපණය කළ විට ධාරිත්‍රක දෙකේ ගබඩා වන ශක්ති පිළිවෙලින් E3 හා E4 වේ. එතකොට පළවෙනි අවස්ථාවේ ධාරිත්‍රක දෙක ශ්‍රේණිගතව සවි කරලා විද්‍යුත්ගාමක බලයේ V වන බැටරියට හයි කරපුවාම ධාරිතාන්තර අනුපාතයේ පරස්පරයට විභවාන්තරයේ බෙදෙන නිසා V විභවාන්තරයෙන් 3න් එකක් 2 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයටත් V විභවාන්තරයෙන් 3න් දෙකක් 1 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයටත් ලැබෙනවා. ඊගාව අවස්ථාවේ අපි කතා කරන්නේ වෙන වෙනම ඒ බැටරියට හයි කරන නිසා එහෙනම් 2 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයට V වෝල්ටේජතාවය ලැබෙනවා. මේකේ 1 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයට V වෝල්ටේජතාවය ලැබෙනවා. මම පළවෙනිව ශ්‍රේණිගතව තියෙන අවස්ථාව ගත්තොත් ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක් යම් ජවසපයමකට හයි කරපුවාම හැමෝගෙම තියෙන එකම ආරෝපණය. එහෙනම් Q1 සමානයි Q2. ධාරිත්‍රකයක් සඳහා Q සමානයි CV. එතකොට C1 V1 සමානයි C2 V2. එතකොට මේකෙන් එනවා 2 V1 සමානයි 1 V2. 2 V1 සමානයි V2. මේකයි මම කිව්වේ ධාරිතාන්තර අනුපාතයේ පරස්පරයට මේක බෙදලා දුන්නා. ධාරිත්‍රකයක් සතු විද්‍යුත් ශක්තිය ලියන සූත්‍ර තුනක් තියෙනවා. W සමානයි භාගයයි QV. W සමානයි භාගයයි Q වර්ගයට C. එහෙම නැත්නම් W සමානයි භාගයයි CV වර්ගය. මෙතන මම ධාරිතාවය සහ විභවය කියන සාධකයට යනවා. E1 සමානයි භාගය වාරයක් 2 වාරයක් V බෙදීම 3 වර්ගය. එහෙනම් E1 සමානයි V වර්ගයට 9යි. E2 සමානයි භාගය වාරයක් 1 වාරයක් 2 V බෙදීම 3 වර්ගය. E2 සමානයි 2 V වර්ගයට 9යි. E3 සමානයි භාගය වාරයක් 2 වාරයක් V වර්ගය. E3 සමානයි V වර්ගය. E4 සමානයි භාගය වාරයක් 1 වාරයක් V වර්ගය. E4 සමානයි V වර්ගයට 2යි. මේවා සසඳන්න ඕනේ. එහෙනම් E1 කියන්නේ V වර්ගයට 9යි. E2 කියන්නේ 2 V වර්ගයට 9යි. E3 කියන්නේ V වර්ගය. E4 කියන්නේ V වර්ගයට 2යි. එකම පොදු සාධකයට ගන්නවා මම. හැමෝම 18න් වැඩි කරගෙන යනවා. එහෙනම් E1 කියන්නේ 2යි V වර්ගය නම් E2 කියන්නේ 4යි V වර්ගය. අතන 18යි V වර්ගය 9යි V වර්ගය. මේගොල්ලන්ගේ ඉරයට හැමෝගෙම තියෙන 18 නිසා ඉර උඩ තියෙන සංඛ්‍යා සැසඳීමෙන් වඩා විශාල සංඛ්‍යා හොයාගන්න පුළුවන්. වඩා විශාල මගේ 18යි V වර්ගය. එහෙනම් වැඩිම ශක්තිය E2. ඊගාවට තියෙන 9යි V වර්ගය ඒ කියන්නේ E4. ඊගාවට තියෙන 4යි V වර්ගය E2. අන්තිමනෝ 2යි V වර්ගය E1. මේ අනුපිළිවෙලට සකස් කරලා තියෙන වර්ණය තමයි පස්වෙනි එක. ඒක නිසා අපි නිවැරදි පිළිතුර ලෙස පස්වෙනි එක තෝරනවා. 46 වෙනි ප්‍රශ්නය. යම් මාපාංකය y සහ y වන ද්‍රව්‍යයකින් සාදා ඇති ස්කන්ධය m ද හරස්කඩ වර්ගඵලයේ a වූ බර ඍජුකෝණාශ්‍රාකාර ලෝහ කුට්ටියක් ඒ රූපයේ පෙන්වා ඇති පරිදි තිරස් පෘෂ්ඨයක් මත තබා ඇති විට ඒ උස L වේ. ඉහත සඳහන් කුට්ටියට සරසම කුට්ටි 4ක් B රූපයේ පෙන්වා ඇති පරිදි එකිනෙක මත තබා ඇති විට එම කුට්ටි 4 සම්පූර්ණ උස වන්නේ. එහෙනම් මෙතනින් මේ කුට්ටියේ උස L නම් ඉහළම කුට්ටියේ උස L. හැබැයි ඊට පහළින් තියෙන කුට්ටියට 1 mg බලයක් දැනෙනවා. ඊගාව එක්කෙනාට mg වගේ දෙකක් දැනෙනවා. ඊගාව එක්කෙනාට mg වගේ තුනක් දැනෙනවා. මේගොල්ලෝ ප්‍රත්‍යස්ස ද්‍රව්‍ය නිසා මම ලියනවා P සමානයි ys කියන සූත්‍රය. ප්‍රත්‍යාබලය සමානයි යම් මාපාංකයේ වාරයක් වික්‍රියාව. P කියන්නේ F යට A සමානයි y වාරයක් E බෙදීම L. මම E යුක්ත කරගන්නවා E සමානයි FL යට AY. පළවෙනි කුට්ටියට උඩින් බලයක් දැනෙන්නේ නැති නිසා එයාගේ විතතිය බිඳුවයි. දෙවෙනි කුට්ටියට mg බලයක් දැනෙන නිසා F කියන්නේ mg ආදේශ කරොත් mg L යට AY. තුන්වෙනි කුට්ටියට උඩින් බල දෙකක් යෙදෙන නිසා 2යි mg L යට AY. හතරවෙනි එක්කෙනාට එතකොට E4 කියන එක E4 3යි mg L යට AY. එහෙනම් මුළු විතතිය E නම් E සමානයි E1 ධන E2 ධන E3 ධන E4 බිඳුව ධන mgl යට AY ධන 2යි mgl යට AY ධන 3යි mgl යට AY.
මේක සුළු කරපුවහම මට එනවා 6යි mgl යට ay. එහෙනම් කුළුණේ නව උස කියන්නේ සම්පීඩනයේ නොවුනා නම් උස 4l එකෙන් e අඩු කරන්න ඕනේ. එහෙනම් 4l ඍණ e කියන්නේ 6යි mgl යට ay. l සාධකයක් ලෙස ඉවතට ගත්තොත් 4 වාරයක් 6යි mg බෙදීම ay නිවැරදි වර්ණය වන්නේ 4 වෙනි එක. නිවැරදි වර්ණය ලෙස අපි තෝරන්නේ 4 වෙනි එක. 47 වෙනි ප්‍රශ්නය. ඒ රූපයේ පෙන්වා ඇති පරිදි ස්කන්ධයේ 2m සහ m වූ කුට්ටි දෙකක් එකිනෙක ස්පර්ශ වන ලෙස සුමට පෘෂ්ඨයක් මත තබා ඇත. සුමට පෘෂ්ඨයක් මත තියලා තියෙන නිසා ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. F තිරස් බාහිර බලයක් ස්කන්ධය 2m වන කුට්ටිය මත යෙදූ විට පාසඳහන් කුමන රූප සටහන මගින් කුට්ටි දෙක මත ක්‍රියා ප්‍රතික්‍රියා බල නිවර්දිව ලකුණු කර පෙන්වයිද. එහෙනම් අපි ඉස්සරහාම මේ පද්ධතියේ පොදුතරණය හොයාගන්න ඕනේ. පද්ධතියේ පොදුතරණය හොයන්න අපි f සමානයි m දානවා. f මුළු ස්කන්ධයේ 3යි m වාරයක් a. එහෙනම් a සමානයි f යට 3යි m. එතකොට මෙතනින් ක්‍රියාත්මක වෙනවා අභිලම්භ ප්‍රතික්‍රියා. මෙහෙම අභිලම්භ ප්‍රතික්‍රියා ක්‍රියාත්මක වෙනවා. මෙයා මත මේ පැත්තට මේක මත මේ පැත්තට. මේ අභිලම්භ ප්‍රතික්‍රියාව හොයන්න අපි එක්කෙනෙක් තෝරලා නැවතත් f සමානයි ma දානවා. එතකොට f සමානයි ma දැම්මොත් f කියන්නේ r, m කියන්නේ m, a කියන්නේ f යට 3m. එහෙනම් මේ m ට මේ m කැපෙනවා. එතකොට r සමානයි f යට 3යි. එතකොට ඒගොල්ලෝ අතර ක්‍රියාත්මක වන අභිලම්භ ප්‍රතික්‍රියාව f බෙදීම 3යි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ නිදහස් වස්තු රූපය නිර්මාණය කරනකොට මම නැවතත් මේක පැහැදිලි කරන්නම්. මෙහෙමනම් මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ගුරුත්ව කේන්ද්‍ර වලින් පටන් අරගෙන සිරස්ස පහළට තියෙනවා බල. මේක mg පරිමාණයට ඇඳලා තියෙන නිසා 2mg කියන්නේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන් අරන් පහළට තියෙනවා. මේ වගේ දෙගුණයක් දිගට ඇඳෙන්න ඕනේ. 2mg. එහෙනම් මෙතනින් ඇතිවන ඉහළට ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව අපේ යම් උසකට ලකුණු කෙරුවොත් ඒක r කියලා ලකුණු කෙරුවොත් ඒ වගේ දෙගුණයක් උසට අභිලම්භ ප්‍රතික්‍රියාව මෙතනින් ලකුණු වෙන්න ඕනේ. මේක 2r වෙන්න ඕනේ. r වෙනුවට මේක 2r. එහෙම නැත්නම් මෙහා r කියලා ලකුණු කෙරුවොත් මේක r බෙදීම දෙකක් වෙන්න ඕනේ. ඊගා ප්‍රශ්නය තමයි මේගොල්ලෝ අතර ක්‍රියා ප්‍රතික්‍රියා යුගල බිහි වෙනවා. මෙතනින් ක්‍රියාත්මක වන බලය මෙතනින් ක්‍රියාත්මක වන බලය f නම් මෙතනින් ක්‍රියාත්මක වෙන්නේ f බෙදීම 3ක්. ඒ කියන්නේ මේකෙන් 3න් එකක් වෙන විදියට මේක ලකුණු වෙන්න ඕනේ. f බෙදීම 3යි. මේ தත්ත්වයේ නිවර්දිව ගැලපෙන්න ලකුණු කරලා තියෙන දෙවෙනි පිළිතුරේ එහෙනම් නිවර්දි පිළිතුර ලෙස තෝරාගන්නේ 2. හැබැයි මම කියනවා මේ විදිහට බල ලකුණු කළොත් මේක නිවැරදි. හේතුව ප්‍රශ්නේ තියෙන්නේ සමාන කුට්ටි දෙකක් නිසා භ්‍රමණයකින් තොරව සරල රේඛිය ලෙස තරණය වන පද්ධතියක් මත සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක නිසා මේ බල වෙන වෙන තැන් වලින් ක්‍රියාත්මක වෙන්න බෑ. 48 වෙනි ප්‍රශ්නේ රූපයේ පෙන්වා ඇති පරිදි ABCD ඍජුකෝණාශ්‍රාකාර කම්බි පුඩුවක් PQRS ප්‍රදේශයේ සීමා වී ඇති ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව එක ස්ථානයෙන් ඇතුළු වී නියත ප්‍රවේගයකින් ක්ෂේත්‍රය හරහා ගෙන යනු ලැබේ. ඒ දෙක ස්ථානයේ පසු කර අවසානයේ එම ප්‍රවේගයෙන් තුන ස්ථානයෙන් චුම්බක ක්ෂේත්‍රයෙන් ඉවත් වී යයි. එතකොට එක අවස්ථාව කියන්නේ චුම්බක ක්ෂේත්‍රයට ඇතුළු වන අවස්ථාව, දෙක අවස්ථාව කියන්නේ චුම්බක ක්ෂේත්‍රය තුළ ගමන් කරන අවස්ථාව, තුන අවස්ථාව කියන්නේ චුම්බක ක්ෂේත්‍රයෙන් පිට වී යන අවස්ථාව. එතකොට චුම්බක ක්ෂේත්‍රයට ඇතුළු වෙලා චුම්බක ක්ෂේත්‍රය තුළින් නියත වේගයෙන් ගමන් කරලා චුම්බක ක්ෂේත්‍රයෙන් පිට වෙලා යනවා. පහත සඳහන් ප්‍රකාශ වලින් කුමක් සත්‍ය නොවේද? අපෙන් අහනවා පුඩුව එක ස්ථානයේ හරහා ගමන් කරන විට කම්බි පුඩුවේ BC කොටස හරහා පමණක් නියත විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ. ඔව්. එක අවස්ථාවේදී ශ්‍රාවය කපාගෙන ඇතුළු වෙන්නේ BC විතරයි.
එහෙනම් BC වල විතරයි ප්‍රේරණය වෙන්නේ. 2. පුඩුව දෙක ස්ථානයේ පසු කරන විට AD BC හරහා නියත විද්‍යුත්ගාම බල ප්‍රේරණය වන අතර ඒවා එකිනෙකට සමාන හා ප්‍රතිරුද්ධ වේ. ඔව්. මේ චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ ගමන් කරනකොට සඵල ශ්‍රාවය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් සම්ප්‍රයුක්ත නැත්තම් මුළු ප්‍රේරිත විද්‍යුත්ගාම බලය බිඳු වෙන්න ඕනේ. හැබැයි BC කොටස ගැන විතරක් හිතනකොට යා ශ්‍රාවය කපාගෙන යනවා. එනගේ විද්‍යුත්ගාම බලයක් ප්‍රේරණය වෙනවා. AD කොටස ගැන හිතනකොට යා ශ්‍රාවය කපාගෙන යනවා. එහෙමනම් එයාගේ විද්‍යුත්ගාම බලයක් ප්‍රේරණය වෙනවා. නමුත් මුළු විද්‍යුත්ගාමක බලය බිඳ වෙන නම් BC කොටසේ ප්‍රේරණය වෙන විද්‍යුත්ගාම බලයට සමාන විරුද්ධ විද්‍යුත්ගාම බලයක් AD කොටසේ ප්‍රේරණය වෙන්න ඕනේ. එහෙනම් ඒ වගන්තිය නිවැරදි. තුන්වෙනි වරණය. තුන ස්ථානයේදී AD හරහා පමණක් නියත විද්‍යුත්ගාම බලයක් ප්‍රේරණය වේ. ඔව්. BC ශේෂ්ඨයෙන් පිට වෙලා ගිහිල්ලා. එතකොට ශ්‍රාවය කපාගෙන යන්නේ AD විතරයි. එහෙනම් AD මත විද්‍යුත්ගාම බලයක් ප්‍රේරණය වෙන්න ඕනේ. 4. දෙක ස්ථානයේදී චුම්බක ක්ෂේත්‍රය නිසා පුඩුව මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වේ. දෙක ස්ථානයේදී එතකොට ධාරාවක් යන්නේ නැත්නම් මුළු විද්‍යුත්ගාම බලය බිඳුවයි නම් ධාරාවක් යන්නේ නැත්නම් බලයක් බිහි වෙන්න විදියක් නැහැ. ඒ නිසා පුඩුව මත ප්‍රේරණය වන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වේ. 5. එක සහ තුන ස්ථානවලදී චුම්බක ක්ෂේත්‍රය නිසා පුඩුව මත ඇතිවන බලවල දිශා එකිනෙකට විරුද්ධ වේ. වැරදි. පළවෙනි අවස්ථාවේදීත් පුඩුව දකුණට යන්නේ, තුන්වෙනි අවස්ථාවේදීත් පුඩුව දකුණට යන්නේ. ලෙන්ස් නියමයට අනුව බල බිහි වෙන්නේ දකුණට යන එක වළක්වා ගන්න නම් පළවෙනි අවස්ථාව සහ තුන්වෙනි අවස්ථාව කියන දෙකේදීම බලය බිහි වෙන්න ඕනේ වම් පැත්තට. ඒ නිසා පස්වෙනි පිළිතුර වැරදි. අපෙන් අහන්නේ සත්‍යන වන්නේ කුමක්ද කියලා නිවැරදි පිළිතුර ලෙස අපේ පස්වෙනි එක තෝරා ගන්නවා. 49 වෙනි ප්‍රශ්නේ. සමාන අයිදාරා ගෙන යන තුනී ඍජු දිගු කම්බි තුනක් රූපයේ පෙන්වා ඇති පරිදි A, B හා C අචල ස්ථානවල කඩදාසියේ තඩයට ලම්බකව පවත්වාගෙන ඇත. OA සමානයි 1යි, OB සමානයි 1යි, OC සමානයි 2යි මීටර වේ. X0 Y0 ලක්ෂවල තවත් තුනී ඍජු කම්බි දෙකක් කඩදාසියේ තලයට ලම්බකව පවත්වාගෙන ඇත. X0 සමානයි 2 මීටර සහ Y0 සමානයි 2 මීටර වේ. පහත දී ඇති ධාරාවන්ගෙන් කුමන ධාරාවක් X0 හා Y0 ඇති කම්බිය තුළ ඇති කළහොත් O ලක්ෂයේදී Y ධන දිශාවට μ0 I බෙදීම 2π විශාලත්වයකින් සම්ප්‍රයුක්ත චුම්බක ක්ෂේත්‍රයක් ජනිත කරයිද? එහෙනම් ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ සම්ප්‍රයුක්තයේ ඉතුරු වෙන්න ඕනේ y අක්ෂයේ ධන දිශාවට. සම්ප්‍රයුක්තයේ ඉතුරු වෙන්න ඕනේ y අක්ෂයේ ධන දිශාවට නම් අපේ දැනගන්න ඕනේ x අක්ෂය ඔස්සේ සම්ප්‍රයුක්තයේ බිඳු වෙන්න ඕනේ. එහෙනම් b නිසා b ගෙන් ධාරාව ඇතුළට යනවා. b නිසා චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ x අක්ෂයේ ධන දිශාවට. c ගේ තලයේ තුලට පවතින ධාරාවක් තියෙන්නේ ඒක නිසා x අක්ෂයේ ධන දිශාවට. එහෙමනම් අපි බලන්න ඕනේ b හා c නිසා x අක්ෂයේ ධන දිශාවට ඇති වෙනවා නම් y0 නිසා x අක්ෂයේ ඍණ දිශාවට ඇති වෙන්න ඕනේ. y0 නිසා x අක්ෂයේ ඍණ දිශාවට ඇති වෙන්න නම් තලය තුලට යන්න ඕනේ. එහෙනම් මේක අපි පැහැදිලිවම තර්ක කරනවා මේක කතිරයක් වෙන්න ඕනේ. එතකොට මෙයා ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ b හා c ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයන් දෙකේ එකතුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් μ0 මම මේ සිම්පල් i දන්නේ බෙදීම 2π දුර මම ගන්නවා 2m කියලා. 2m සමාන වෙන්න ඕනේ b හා c ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයන්ට μ0 i බෙදීම 2π වාරයක් 1 ධන μ0 i බෙදීම 2π වාරයක් 2. එහෙනම් මේ μ0 හැම එකෙම සුළු වෙනවා 2π සුළු වෙනවා. එතකොට මේ සිම්පල් i බෙදීම 2 සමාන වෙනවා මෙතනින් එනවා i ධන i බෙදීම 2යි. එහෙනම් 3i i බෙදීම 2යි සිම්පල් i සමානයි 3i i බෙදීම 2යි 3i i බෙදීම 2ක ධාරාවක් තලය තුලට තියෙන්න ඕනේ.
එතකොට y not වල තියෙන්න ඕනේ දෙකේ ඉලක්කම අයින් වෙනවනේ. එතකොට i බෙදීම 2යි 3යි i ධාරාවක් තලය තුලට තියෙන්න ඕනේ. ඒ මම y ගැන හිතලා ගත්තේ. ඊට පස්සේ x ගැන හිතලා ගත්තොත් මෙතන a ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය a ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේත් b ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේත් එකතුව තමයි කීයක් සංප්‍රයුක්තය තමයි mu not i බෙදීම 2ක් පයි වෙන්න ඕනේ. අපි ඉස්සරහා බලමු මෙයා ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය. මේ ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය mu not i බෙදීම 2යි පයි. mu not i බෙදීම y ධන දිශාවට. එතකොට මෙයා ඇති කරනවා mu not i බෙදීම 2යි පයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ mu not i බෙදීම 2යි පයි නම් මෙතනින් ඇති කරන එකත් mu not වෙන මොකක් හරි අගයක් වුණොත් මෙතන ඇති වෙන්නේ පහළ දිශාවටනේ. මේක ධාරාව තියෙන්නේ ඇතුළට එහෙනම් පහළ දිශාවට. එහෙනම් මෙතනින් ඇති වෙන්න ඕනේ ඇතුළ ඉහළට. ඒ කියන්නේ එයාගේ ඉහළ දෙසට ධාරාව ගමන් කරන්න ඕනේ. හැබැයි මේ දෙන්නගේ වෙනස තියෙනවනේ. ඒ වෙනස තමයි mu not i බෙදීම 2යි පයි වෙන්න ඕනේ. එතකොට mu not i බෙදීම 2යි පයි සමාන වෙන්න ඕනේ mu not ix බෙදීම එයා තියෙන්නේ 2යි පයි 2ක දුරකින් ඒකෙන් අඩු වෙන්න ඕනේ mu not i බෙදීම 2යි පයි වාරයක් එකක දුරකින් අරයා ඉන්නේ. එහෙනම් mu not හැම එකේම අයින් වෙලා යනවා 2යි පයි හැම එකේම කැපෙනවා. i සමානයි ix බෙදීම 2 ඍණ i. එහෙනම් මේක මේ පැත්තට එනවා. ix බෙදීම 2 සමානයි 2යි i. එහෙනම් ix සමානයි 4යි i. ඒකත් තලය තුලට තියෙන්න ඕනේ. එතකොට තලය තුලට තියෙන්න ඕනේ 4යි i. එතකොට x not ගේ ධාරාව තලය තුලට 4යි i. y not ගේ ධාරාව තලය තුලට 3යි i. නිවැරදි වර්ණය වන්නේ 3 වෙනි එක. නිවැරදි උත්තරය 3 වෙනි එක. 50 වෙනි ප්‍රශ්නය, ඒ කියන්නේ අවසාන ප්‍රශ්නය. බලනියතේ k වූ ඇදී නොමැති විට දිග L not වූ සහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක් එක් කෙළවරකට සම්බන්ධ M අංශුවක් ගැටගසා ඇත. තන්තුව අනෙක් කෙළවර රූපයේ දක්වා ඇති පරිදි ඝර්ෂණය රහිත තිරස් බිත්තියකට y සමානයි බිඳුවේදී සවි කර ඇත. අංශුව y සමානයි බිඳුවේ සිට v not ප්‍රවේගයක් සහිතව v not කුඩයි v not කුඩයි. එතකොට මෙතනට ගැට ගහලා මේ තියෙන ලණුව මේක L not දිගක්. මේකේ ප්‍රශ්නේ කියන්නේ y සමානයි බිඳුවේදී සවි කර ඇත අංශුව y සමානයි බිඳුවේ සිට v not ප්‍රවේගයක් සහිතව සිරස්ස පහළට ප්‍රක්ෂේපණය කරනවා. v not ප්‍රවේගයක්. එතකොට මේ අංශුව යන්නේ පහළට. හැබැයි ගානේ දත්තයක් ලෙස දෙනවා v not කුඩයි 2යි g L not ගේ මූලය. දැන් මේ අංශුව පහළට ප්‍රක්ෂේපණය කරාට මෙතනින් පහළට ප්‍රක්ෂේපණය කරනකොට මෙව පහළට යනවා. ඔව් හරි. පහළට ගිහිල්ලා ලණුව ඇදෙනවා. ඒ කියන්නේ අර පහළම පිහිටමේ තිබුණු චාලක ශක්තිය මේ ලණුවට ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ලෙස දීලා මේ ස්කන්ධය ආපහු යනවා. ගානේ කියන විදිහට ආපහු යනකොට එළඹෙන්න පුළුවන් උපරිම උසක් තියෙනවානේ. මේ උපරිම උස Lට වැඩිය කුඩයි කියන එක නේද මේකෙන් කියන්නේ. L not වැඩිය කුඩයි කියන එක නේ මේකෙන් කියන්නේ. මෙයාගේ මේ වෙලාවේ තිබුණු ශක්තියෙන් දැන් අපි ගානේ ඇත්තටම පහළට ප්‍රක්ෂේපණය කරනවා කියලා කිව්වට ගානේ කතා කරන්නේ ඉහළට ගමන් කිරීමක් ගැන. ඉහළට L not වඩා අඩු උසකට නම් යන්න පුළුවන් උපරිමය ඒ වෙනකොට ලණුව ඇදිලා නැහැ. එහෙනම් ලණුවේ ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් නැහැ. එතකොට මේක ශක්ති සංසිතියට අනුව අපි පහළට ප්‍රක්ෂේපණය කරනකොට භාගයයි m v not වර්ගය කියලා තියෙනවනේ චාලක ශක්තිය.
ඒ චාලක ශක්තිය පහළට ගිහිල්ලා මේක ශක්ති සම්ප්‍රේෂණයක් වෙනවා. මේ දුන්නට ප්‍රත්‍යස්ථා විභව ශක්තිය දීලා ඒක ආපහු මෙයා ගන්නවා. එතකොට මෙතනින් ඉහළට ගමන් කරලා L නෝට්ට වඩා වැඩි උඩකට ගියොත් තමයි ලණුවට ප්‍රත්‍යස්ථා විභව ශක්තියක් හම්බෙන්නේ. මේ ප්‍රවේගය මගින් කියනවා මේ தත්ත්වය මගින් කියනවා මෙයාට L නෝට්ට වඩා වැඩි උසකට යන්න බෑ. ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම උසය යන්න පුළුවන් උපරිම උසයේදී මොකක් වෙනවද? යන්න පුළුවන් උපරිම උසයේදී ප්‍රත්‍යස්ථා විභව ශක්තියක් නැහැ. ඒ උස අපි h කියලා ගත්තොත් මේ පිහිටුමේදී තිබුණ චාලක ශක්තියක් ඒක දැන් විභව ශක්තිය වෙලා. එහෙනම් mgh වැඩි වෙච්ච විභව ශක්තිය අඩු වෙච්ච චාලක ශක්තියට සමානයි භාගය mv0 වර්ගය. මේ m සුලේලා ගියොත් වාගෙන් ප්‍රශ්නේ අහන්නේ y කණ්ඩාංක හේවත් h කියාගේ. එහෙනම් h කියාගේ සමානයි v0 වර්ගයට 2g. v0 වර්ගයට 2g නිවැරදි පිළිතුර 5 වෙනි එක. එහෙනම් 50 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලෙස අපි තෝරාගන්නේ 5 වෙනි පිළිතුර. අපි මේ වෙනකොට 2016 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ සිට 50 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරා. මම නැවතත් කියනවා පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ මේ වීඩියෝවෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න නම් ඔයා ඉස්සරහා 2016 ප්‍රශ්න පත්‍රයේ තනියම කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ බලලා ඔයාගේ අඩුපාඩු හදාගන්න.